සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඔයගොල්ලෝ මේක තුලා ඉන්නේ NSJ online academy කියන OOAD නැත්නම් Object Oriented Analysis and Designing video series එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා මොකද්ද මේ OOAD නැත්නම් Object Oriented Analysis and Designing කියන්නේ මොකක්ද කියන. ඒකේ introduction එක කතා කරා. අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා Object Oriented concept ටික ආයෙ පාරක් මතක් කරගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ගැන කතා කරේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙම් එකේ තියෙන OOP කියන මොඩියුල් එකත් එක්ක. කියන්නේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියන මොඩියුල් එකත් එක්ක. කියන්නේ Java කුප්පි කියලා අපි ප්ලේලිස්ට් එකක් හදලා තිනවා. ඒකේ තියෙනවා ඒ සම්පූර්ණයෙන්ම OOP වල කොහොමද තියෙන්නේ කියලා. වීඩියෝ එකකින් වීඩියෝ එකට පැහැදිලිව අපි විග්‍රහ කරලා තිනවා කොහොමද මේකේ තියෙන කන්සෙප්ට් වැඩ කරන්නේ කියලා. එතකොට පුළුවන් නම් මේ වීඩියෝ එක බලන්න කලින් ඒ කන්සෙප්ට් ටික ඒ කියන්නේ ක්ලාස් ඇන්ඩ් ඔබ්ජෙක්ට් වලින් පටන් අරන් එන්කැප්සුලේෂන් වලින් ඉවර වෙන තැනට මේ වීඩියෝ ටික බලලා එන්න. එතකොට ඔයාලට මේ වීඩියෝ එකේ අපි කරන්නේ සමරයිස් එකක් වගේ දෙයක්. එතකොට සම්පූර්ණයෙන්ම මොකක්ද මේ කන්සෙප්ට් වල තියෙන ඩීප් එකම සම්පූර්ණ මේකේ හරය ගන්න පුළුවන් එහෙම වුණොත්. ඒක අනිවාර්යෙන් බලලා එන්න. ඒක උඩක් වැදගත් වෙයි. ඒ වීඩියෝ ටික බලලා ආවොත් මේ පාඩම ගොඩක් ඉක්මනට තේරුම් ගන්න. ලේසියි. හරි. අපිම වෙනවා පාඩමට. එතකොට අපිට OOP OOD concept අතරේ OOP තමයි තියෙන්නේ. ඒ කියන්නේ object oriented programming concept ටික මොකක්ද? class object encapsulation abstraction inheritance polymorphism. ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ මේකේ. අපි මේවා ඉස්සෙල්ලා ඇත්තටම කතා කරලා තියෙනවා. හැබැයි ඒක Java ත් එක්ක කතා කරේ. අපි මේ module එකේ කතා කරන language එක තමයි C++. අපි එතකොට මේ GSM එකේ කතා කරපු ඒ concept ටිකම ඉවෑ කොහොමද example එන්නේ කියන එක අපි C++ එක කතා කරනවා. හරි. ඉතින් බලමු class එකක් හරි object එකක් හරි කියන්නේ මොකක්ද කියලා. මේ රූප සටහන හොඳට බලන්න. බලන්න මේකේ class එක කියලා එක රූපෙකුයි object එක කියලා තව රූපෙකුයි තියෙනවා. මම මේක සරලව පැහැදිලි කරන්න. අපි හැමෝම ඉස්කෝලේ ගිහින් තියෙනවනේ. ඉස්කෝලේ එක මොකක් හරි පන්තියක්. අපි ගමු 11D කියලා. ඒ පන්තියේ ළමයි ඉන්නවා 40ක්. ඒ ළමයි 40 ගත්තට පස්සේ ළමයි 40ට ආවේනික වෙච්ච ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ කියන්නේ ළමයට නමක් තියෙනවා. date of birth එකක් තියෙනවා. ඒ වගේ මේ ළමයාගේ ඉන්න ගෙදරක ඇඩ්‍රස් එකක් තියෙනවා. එහෙම දේවල් ටිකක් තියෙනවා. ඒ වගේ මේ ළමයාට කරන්න පුළුවන් හැමෝටම පොදු වෙච්ච ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ළමයාට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ මේ ළමයාට ඇවිදින්න පුළුවන්. දුවන්න පුළුවන්, පනින්න පුළුවන්. ඔය වගේ දේවල්. මේක මේ ළමයෙන්ගෙන් ළමයට හැම එක්කෙනාට පොදු වෙච්ච ටිකක්. හැමෝටම නමක් තියෙනවා. හැමෝටම date of birth එකක් තියෙනවා. හැමෝටම ගෙදරට ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒ වගේම හැමෝටම ඉගෙන ගන්න පුළුවන්. හැමෝටම දුවන්න පනින්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට මේ හැමෝටම කරන්න පුළුවන් දේවල් ASCII නම, date of birth එක, ඇඩ්‍රස් එක ඒ වගේ දේවල් වලට නිකන් ක්‍රියාශීලී ගතියක් නැහැ. අපි ඒවට කියනවා attributes. නැත්තම් අපි ඒවට කියන්න පුළුවන් ඒකේ තියෙන properties ටික කියලා. ඒ වගේම අර ඉගෙන ගන්නවා, දුවනවා, පනිනවා වගේ action ටික, ක්‍රියාකාරකම් ටික අපි කියන්න පුළුවන් action නැත්තම් behaviors කියලා. ඔක අපි කතා කරා class and object ගැන ගොඩක් ඇතුළට අපි කතා කරා, ගොඩක් දුරට කතා කරා. අර Java කුප්පි series එක අනිවාර්යෙන් ඒක බලලා ඉන්න ගොඩක්ම වැදගත් වෙයි. මම මේකේ සමරයිස් එකක් තමයි කරන්නේ මේ සම්පූර්ණ concept ගැන. එහෙම ගත්ත පොදු කුලකේ ළමයි ඔක්කොම ඉන්න පන්තියනේ. එතකොට 11D හැම ළමයාටම පොදු වෙච්ච තැනක් විතර. එක ළමයෙක් ගලවලා ගත්තොත් ඒ පන්තියෙන් අපි කියමුකෝ ඒ ළමයාගේ නම නිමල් කියලා. ඒ ළමයා ඔබ්ජෙක්ට් එකක් වෙනවා. එතකොට ක්ලාස් එක ASCII තියෙන උප කුලකයක් තමයි මේ ඔබ්ජෙක්ට් එක කියලා කියන්නේ. ඔබ්ජෙක්ට් ගොඩක එකතුවක් තමයි ක්ලාස් එකක් කියලා කියන්නේ. එතකොට මේ ඔබ්ජෙක්ට් එක ගලවලා ගත්ත එක ඒ ළමයාට තියෙන මෙතන මේ රූප සටහනේ ක්ලාස් එකේ දාලා තියෙනවා ඒ ළමයාට තියෙන පොදු වෙච්ච දේ. ඒ කියන්නේ ළමයාට වයසක් තියෙනවා කියන එක ප්‍රොපර්ටිස් එකක් විදිහට දීලා තියෙනවා. ප්‍රොපර්ටි එකක් විදිහට. ඒ වගේම මේ තියෙන ප්‍රොපර්ටි එකක් විදිහට දීලා තියෙන්නේ. එතකොට ඒකේ නිමල්ගේ වයස මොකද්ද? ඒකේ වැලියු තමයි එතකොට ඔබ්ජෙක්ට් එකත් එක්ක දාන්නේ 21යි. ස්ටඩි කියලා කියන්නේ ඇක්ෂන් එක නැත්නම් බිහේවියර් එක. ඒ බිහේවියර් එක අපි ස්ටඩි කියන එක ළමයාට දුන්නට පස්සේ කියන්නේ ක්ලාස් එකේ හැමෝටම ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම නිමල්ට ඉතින් ඉගෙන ගන්න පුළුවන්.
ඔන්න ඕක තමයි එතකොට ක්ලාස් ඇන් ඔබ්ජෙක්ට් අතර තියෙන දේ සම්බන්ධය කනෙක්ෂන් එක ඕක තමයි. එතකොට ඔබ්ජෙක්ට් ගොඩක එකතුවක් තමයි ක්ලාස් එකක් කියලා කියන්නේ. ක්ලාස් එකේ උපකුලකයක් එතකොට ඔබ්ජෙක්ට් එකක් වෙනවා. එතකොට ක්ලාස් එකේ තියෙන්නේ පොදු වෙච්ච ටික ඔබ්ජෙක්ට් එක ඇස්සේ තියෙන්නේ ඒ තනි කෙනාට යුනික් වෙච්ච දේවල් ටික. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට අපි පළවෙනි කන්සෙප්ට් එක දැන් මෙතනින් පැහැදිලි කරගත්තා. අපි යමු ඉස්සරහට මොනවද තියෙන්නේ බලන්න. එතකොට දැන් මේ ක්ලාස් ඇන් ඔබ්ජෙක්ට් වල තියෙන ලක්ෂණ ටිකක් මේ වගුවේ දාලා තියෙනවා. මේක පොඩ්ඩක් බලලා පැහැදිලි කරගන්න. එතකොට දැන් මේ කිව්ව දේවල් ටික තමයි උතන තියෙන්නේ. ඒ කියන්නේ user defined data type එක. ඒ වගේ දේවල් ක්ලාස් එකක් අස්සේ තියෙනවා. ඒ කියන්නේ user තමයි define කරන්නේ data type එක. මොකද්ද අපි දෙන්නේ ක්ලාස් එකකට. ඒ ක්ලාස් එකේ මොනවද තියෙන්නේ කියලා. එතකොට ඔබ්ජෙක්ට් එක අස්සෙන් අපි කතා කරන්නේ ඔබ්ජෙක්ට් එක අස්සෙන් ක්ලාස් එකේ දුන්න දේවල් කොහොමද ගලවලා එකින් එකට දෙන්නේ. අන්න ඒ වගේ දේවල්. මෙන්න මේ වගේ දේවල් තමයි එතකොට ක්ලාස් යන ඔබ්ජෙක්ට් එක තියෙන්නේ. මෙතන දෙනවා පොඩි උදාහරණයක් අපි බලමු. දැන් ක්ලාස් ස්ටුඩන්ට් කියලා ක්ලාස් කෙනෙක් ක්ලාස් එකක් තියෙනවා. මේ ඩබල් OP වල අපි දැන් C++ එක තමයි මේ කෝඩින් ටික කරන්නේ. එතකොට ස්ටුඩන්ට් කියලා ක්ලාස් එකක් තියෙනවා. මේකේ ප්‍රයිවට් කියලා කියන්නේ access modifier එකක් මෙතන දාලා තියෙනවා. එතකොට එයාට විතරයි access කරන්න පුළුවන් මේක. int am int em කියලා තියෙනවා. එතකොට public කියන්නේ හැමෝටම පොදුයි. ඩබල් ඩොට් දාලා ඉවරලා ඊට පස්සේ void read marks. ඒ කියන්නේ read marks කියලා අපි return type එකක් නැති function එකක් හදනවා. method හැදුවේ අපි Java වලදී. හැබැයි C++ වලදී method වලට කියන නම තමයි function කියන එක. අපි ඒවා ඉගෙන ගන්න තියෙනවා first year FSM එකේ structured programming වල. එතකොට cout එකක් දෙන්න දැන් කියනවා enter assignment marks. assignment mark add කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ දෙන්න කියලා කියන්නේ. එතකොට අපි cin එකක් ගන්නවා. ඒ කියන්නේ input එකක් ගන්නවා දැන් අපේ system එකට. am කියන එකට. එතකොට මෙන්න මේ variable එක තමයි ගන්න. ඊට පස්සේ enter assignment mark තව එකක්. එතකොට දැන් cin මෙතන am නෙමෙයි මෙතන em වෙන්න ඕනේ. මෙන්න මෙයාට වෙන්නේ. මේ කෝඩ් එකේ වැරද්දක් තියෙන මෙතන. em වෙන්න ඕනේ මෙතන. එතකොට දැන් am ටගයකුයි em ටගයකුයි අපි ගත්තා user input එකක් විදිහට. cin දාලා ගන්න එහෙම user input නේ අපි. ඊට පස්සේ void print grade. දැන් මෙයාගේ grade එක print කරන්න අපි යන්නේ තව method තව function එකක් හදලා. එතකොට cout grade කියලා දීලා ඉවරලා අපි කියනවා ඒක කරන්නේ කොහොමද? am plus මෙතන am නෙමෙයි em වෙන්න ඕනේ දෙවෙනි එක. am plus em divide 2. ඒ කියන්නේ am එකට එන අගයයි අපි enter assignment mark කියලා දීලා ඉවරලා am එකට දුන්නේ 50යි කියලා හිතන්න. ඒ වගේම enter assignment mark කියලා em එකට දුන්නේ 100යි කියලා හිතන්න. 100යි 50යි එකට එකතු කරාම 150යි දෙකට බෙදුවාම 75යි. අන්න එහෙම තමයි මෙතන අගය ගන්නෙ. දැන් එතකොට දැන් මෙහෙම හදලා ඉවරලා මෙතෙන් ක්ලාස් එක හදලා සම්පූර්ණයෙන්ම. ක්ලාස් එක හදලා ඔක්කොම කරලා අවසානෙට මේක වහලා ඉවරලා semicolon එකක් තියන්න. එතකොට ක්ලාස් එක ඉවරයි. ක්ලාස් එකේ වැඩේ ඉවරයි. ඊට පස්සේ එළියට යනවා. එළියේ තියෙන්නේ මොකද්ද? main function එක. main function එක අපි දන්නවනේ. දැන් ඔන්න main function එක ඇස්සේ වෙන දේවල් ටික තියෙනවා. දැන් object එකක් හදනවා අපි. student නේ. student කියලා කියන්නේ class එක. class එකේ තියෙන පොදු දේවල් ටික. අපි දැන් concept එක කතා කරන්නේ. එතකොට දැන් අපි හදන object එකක්. student කියන class එක ඇස්සේ තියෙන පොඩි sub class එකක් දැන්. ඒ class එක නෙමෙයි sub එකක්. ඒ කියන්නේ ඒකේ තියෙන පොඩි අවයවයක්. element එකක් කියලා අපි ගමු. එතකොට ස්ටුඩන්ට් නිමල් කියලා ස්ටුඩන්ට් කෙනෙක්. දැන් ඔන්න ඔබ්ජෙක්ට් හදන්න මෙහෙමයි C++ වල අර Java වලදී ස්ටුඩන්ට් ඊට පස්සේ ස්ටුඩන්ට් ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එකේ නම දීලා ඊට පස්සේ new කියලා දීලා ඉවරලා ඊට පස්සේ කන්ස්ට්‍රක්ටර් කෝල් කරන එකක් කරන්නේ අපි Java වලදී. එහෙම නෙමෙයි C++ වලදී හදන්නේ ස්ටුඩන්ට් නිමල්. දැන් ඔන්න ස්ටුඩන්ට් කියලා ක්ලාස් නේම් එක කෝල් කරා ඊට පස්සේ අපි ඔබ්ජෙක්ට් එකේ නම දුන්නා නිමල්. nimal.readmarks නිමල් read marks කියන එකට කෝල් කරනවා ඊට පස්සේ. ඊට පස්සේ nimal.print grade print grade කියන එකට කෝල් කරනවා. එතකොට read marks එකට කෝල් කරාට පස්සේ අපි දැන් මේ දුන්නා ඔය අගයවල් ටික දෙන්න පුළුවන්. ඒ කියන්නේ cin දෙකක් දීලා user input දෙකක් දීලා ඉවරලා ඊට පස්සේ අවසානට අපිට grade එක print කරගන්න පුළුවන්. ඕක නෙතන වෙලා තියෙන්නේ. ඊට පස්සේ get ch කියන එක ගණන් ගන්න එපා. ඒක සමහරක් වෙලාවට turbo C++ වගේ කෝඩ් කරන තැන් වලදී තමයි මෙන්න මේ get ch එක ඕනේ වෙන්නේ. ඕක Falcon code box වලදී වැඩිපුර use වෙන්නේ නැහැ. ඒක syntax එකේ තියෙන දෙයක්
ලැන්ග්වේජ් එකේ. හරි. දැන් මෙන්න මේක තමයි කතාව. ක්ලාස් එක සහ ඔබ්ජෙක්ට් එක හැදෙන දේ මෙහෙම තමයි ක්ලාස් එකක් හදන්නේ. ඒ වගේම ඔබ්ජෙක්ට් එකක් හදන්නේ මෙන්න මෙහෙමයි. ඔබ්ජෙක්ට් එකක් හදලා එකේ තියෙන ෆන්ක්ෂන් වලට කෝල් කරාම ඒ ෆන්ක්ෂන් වල තියෙන දේවල් ක්‍රියාත්මක වෙලා අපිට අදාළ අවුට්පුට් එකක් එනවා. ඕක තමයි ක්ලාස් and ඔබ්ජෙක්ට් ගැන අපිට කතා කරන්න තියෙන්නේ මෙතනදී. හරි. ඊළඟට ක්ලාස් and ඔබ්ජෙක්ට් ගැන තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම තියෙනවා member function එක. member function එක define කරන්න outside class එකක කරන්න ඕන නම් අපි outside class එකේ කරන්න ඒකෙදි පාවිච්චි කරනවා මේ scope resolution operator එක. ඒ කියන්නේ double dot අර colon දෙකක් එකට දාන එක තමයි අපි use කරන්නේ මෙතෙන්දී. මේක පාවිච්චි කරන්න පුළුවන් අදාළ අවස්ථා තුනක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න මෙතන. to define member function of a class at outside the class. ඒ කියන්නේ class එක ඇතුලේ තියෙන දෙයක් අපි එළියට අරගෙන එළියේදී විග්‍රහ කරගන්න. නැත්තම් අපේ ඇතුලේ දාපු print grade වගේ එකක් read marks වගේ class එකක් class file එකෙන් එළියට ගෙනල්ලා ඉවරලා ඒක අහපව් අපි එක class file එකේ දෙයක් කියලා අපි define කරගන්න මේ scope resolution operator පාවිච්චි කරනවා. මෙන්න මේක තමයි scope resolution operator. ඒ වගේම මේක syntax එක ගත්තොත් එම return type of function name of class. ඒ කියන්නේ function එකේ අපි දුන්න එක void වගේ දෙයක්. එහෙම එකක් දීලා ඊට පස්සේ double colon දාලා name of function. බලමු මේ කියන එක තේරෙන්නේ නැත්නම් එකපාරට අපි බලමු ඉස්සරහ උදාහරණෙදි මේක ඔයාලට පැහැදිලි වෙයි. Scope resolution operator help uniquely identify function of a particular class. Different class can have member function with same name. හරි. බලමුකෝ මේක උදාහරණයක් එක්ක අපි. මෙන්න example එකක් තියෙනවා. පරණ example එකම අපි ඉස්සෙල්ලා කරපු එකමයි. පොඩි වෙනසක් කරලා තියෙන්නේ මෙතන. හොඳට බලන්න මේක. හරි. මෙන්න මේකයි වැඩි. අපි class එකක් හදනවා student කියලා අය පාරක්. private එක දෙනවා. private එකකට අපි variable දෙකක් දෙනවා int am int em කියලා. ඒ වගේම public දෙනවා අපි function දෙකක් void read marks void print grade. කොහොමද ඊළඟට නම් කරලා class එක වහලා දානවා. හරි. මේක තමයි class එක දැන් class එකෙන් එළියට ඇවිල්ලා ඉවරලා අපි මේ read marks එකේ මොනවද තියෙන්නේ print grade එකේ මොකක්ද තියෙන්නේ කියලා කරන්න හදනවා. එතකොට ඒක කරන විදිහ තමයි මේකෙදි අපි දැන් ගත්ත read mark එක තියෙනවනේ. read mark එක අරගෙන ඉවරලා ඒක call කරන්නේ ඇත්තටම මේ class එකෙන් එළිය. class එකෙන් එළිය call කරනකොට කොහොමද ඒක කරන්නේ? හරි මෙහෙම බලන්න. දැන් මේ class එකෙන් එළියට නැවිලා තියෙන්නේ void student. student කියන class එක අපි ගන්නවා void student කියලා. ඊට පස්සේ read marks කියන එක. දැන් මේක void එකෙන් තියෙන්නේ. අපේ function එක void හින්දා මෙතන void වෙන්නේ. ඒක තමයි හේතුව. function එක void වෙන මොකක් හරි return type එකකින් නම් තියෙන්නේ. එතන තියෙන return type එක මෙතෙන්ට එන්න ඕන. void read marks void student දැන් මෙතන scope resolution operator එක දැම්ම read marks. එහෙනම් දාලා ඉවරලා දැන් මොකද්ද මේක ඇස්සේ තියෙන්නේ? cout enter assignment mark cin am cout enter assignment mark cin em මෙතනට වෙන්නේ. em වෙන්න ඕනේ. මේකේ වැරද්දක් තියෙන්නේ em මෙතනට. දැන් මෙහෙම දීලා ඒකේ තියෙන දේ අපි කරගන්නවා. ඒ වගේම දැන් print grade කියන එක තියෙනවානේ. මේකට මොකක් හරි දෙයක් අපි add කරන්න ඕන නම් ඒකත් අපි call කරන්න ඕන අර එහෙම. scope resolution එකත් එක්ක. scope resolution එක කරන්නේ එතකොට අපි ඉස්සෙල්ලා හදුවන්නේ අර class file එක අස්සේ තිබ්බේ. මේ බලන්න මේ උදාහරණේ. මේකේ අපි තිබ්බේ class file එක අස්සේ මේ තියෙන function ටික. හැබැයි ඒක අපි class file එකෙන් එළියට ගෙනල්ලා වෙලා හදන්න. ඒ කියන්නේ class එකෙන් එළියට ගෙනල්ලා හදන්න තමයි මේ scope resolution එක පාවිච්චි කරන්නේ. එතකොට ඒ අදාළ function එකේ return type එක මුලට දාලා ඊට පස්සේ අපේ class එකේ නම දාලා ඊට පස්සේ scope resolution එක දාලා අදාළ method එකට call කරනවා. sorry function එකට call කරනවා. print grade කියලා. ඊට පස්සේ cout කරනවා grade කියන එක am plus මෙතන em වෙන්න ඕනේ. em කියලා ඊට දෙකෙන් බෙදනවා. අර ඉදේමයි කරලා තියෙන්නේ වර්ග දෙකක් නේ. දැන් ඊට පස්සේ main function එකට call කරා. main function එකෙන් දැන් අපි ආයෙ පාරක් object එකක් හදලා student නිමල් කියලා නිමල් read marks කියලා ඉවරලා ඒ object එකකින් call කරා මේ function එකට. ඒ වගේම නිමල් print grade කියලා මේ function එකට call කරා. එතකොට අදාළ උත්තරය අපිට හම්බ වෙනවා. මෙතන enter assignment mark කියන එකට 100ක් දීලා දෙවෙනි එකට 50ක් දීලා ඉවරලා ඊට පස්සේ දෙක එකට එකතු කරලා 75යි කියලා ගන්න process එක තමයි ඔය තව විදිහකින් විග්‍රහ කරලා තියෙන්නේ. scope resolution operator එකත් එක්ක. ඒකත් හොඳට මතක තියාගන්න. ඔය එක වර්ගයක් සහ වර්ග දෙකම තමයි ඕකෙදී පාවිච්චි කරන්නේ. ඊළඟට තියෙන වැදගත්ම දේ තමයි construct එක. අපි constructor ගැන කතා කරා Java copy series එකේ. එතකොට construct එක ගොඩක් වැදගත් කියලා අපි එතෙන්දි කතා කරා.
ඒ වගේම තමයි කන්ස්ට්‍රක්ටර් එකේ හැමතැනම වැදගත්. සරලව කිව්වොත් කන්ස්ට්‍රක්ටර් කියලා කියන්නේ ස්පෙෂල් මෙම්බර් ෆන්ක්ෂන් එකක්. ඕනෙම ක්ලාස් එකක තියෙන්න පුළුවන් ස්පෙෂල් මෙම්බර් ෆන්ක්ෂන් එකට අපි කියනවා කන්ස්ට්‍රක්ටර් එක කියලා. එතකොට මේ කන්ස්ට්‍රක්ටර් එක which are involved at the moment an instance of the class are created, they are special functions that have the same name as their class. Have the same name as the class. ඒ කියන්නේ කන්ස්ට්‍රක්ටර් එක හදනකොට අපි class student කියලා දුන්නා නම් student කියලාම තමයි කන්ස්ට්‍රක්ටර් එකේ name එකක් තියෙන්නේ. It may take arguments. ඒ කියන්නේ අපි ගන්න එකට ඒ ගන්න කන්ස්ට්‍රක්ටර් එක ඇස්සේ තියෙනවනේ ෆන්ක්ෂන් එකක් විදිහට අර බ්‍රැකට් එක ඒක ඇස්සේ ආගියුමන්ට් එකක් අපිට පාස් කරන්න පුළුවන් කියලා කියන්නේ. It cannot return a value. ඒ කියන්නේ අපිට return type එකක් නැහැ. හැම වෙලේම කන්ස්ට්‍රක්ටර් එකේ තියෙන්නේ void තත්ත්වය. ඒක අපිට ලියන්න ඕනේ නැහැ. return කරන්න බෑ මොකද නිකන් ඒකින්ද අපි දාන්න ඕනේ. එතකොට class name එකකින් හැදිච්ච රිටන් ටයිප් එකක් නැති ඔබ්ජෙක්ට් හදන වෙලාවේ විතරක් කෝල් කරන මෙතඩ් එකට අපි කියනවා කියලා කන්ස්ට්‍රක්ට් එක කියලා කියනවා කියලා Java වලදී කිව්වා. ඒ කතාවම තමයි මෙතන තියෙන්නේ. හැබැයි අපේ ඔබ්ජෙක්ට් හදන වෙලාව කියලා පේන්නේ නැහැනේ මේ C++ වලදී. එතකොට අපි කියන්නේ මේක මේ වෙලාවේදී අර දැක්වීම හරියටම හරි මෙතෙන්ට. ඔයාලට ඒක පොඩ්ඩක් අපහැදිලි නම් ඒක මේ විදිහට මේතෙන්දී හරව ගන්න. ක්ලාස් නේම් එකෙන් හදිච්ච රිටන් ටයිප් එකක් නැති ආගියුමන්ට් පාස් කරන්න පුළුවන් මෙතඩ් ෆන්ක්ෂන් එකට අපි කන්ස්ට්‍රක්ටර් එක කියනවා කියලා මේ වෙලාවේදී මතක තියාගන්න. අර අර්ථ දැක්වීමත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක ඔයාලට මේ කෝඩින් එක පොඩ්ඩක් පැටලෙනවා නම් මේක මතක තියාගන්න. හරි. මේ තියෙන්නේ ඒකේ තියෙන වර්ග දෙකක් කන්ස්ට්‍රක්ටර් එකේ. ඩිෆාල්ට් කන්ස්ට්‍රක්ටර් and parameterized කන්ස්ට්‍රක්ටර්. මොකද ඩිෆාල්ට් එක කියලා කියන්නේ? ඩිෆාල්ට් එක කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ අපි මුකුත්ම පැරාමීටර් එකක් දාන්නේ නැතුව නිකම්ම දාන එක. circle කියන ක්ලාස් එකෙන් හැදිච්ච කන්ස්ට්‍රක්ටර් එක මේ තියෙන්නේ. circle scope resolution circle මේ බ්‍රැකට් දානවා. මේක තමයි එතකොට ඩිෆාල්ට් කන්ස්ට්‍රක්ටර් එක. මේකේ ආගියුමන්ට් පාස් කරන්නේ නැහැ. පැරාමීටර් එකක් නැහැ. පැරාමීටර් එකක් නැහැ කියලා කියන්නේ. පැරාමීටරයිස්ඩ් කන්ස්ට්‍රක්ටර් එක කියලා කියන්නේ circle scope resolution operator ඊට පස්සේ circle කියලා ආයෙ පාරක් ඒ ක්ලාස් නේම් එකෙන් කතා කරලා ඉවරලා මෙතන දානවා අපි මොකක් හරි පැරාමීටර් එකක් intr කියලා. ඊට පස්සේ මේ intr හොයාගන්න radius equal r කියලා දාලා ඉවරලා අපි අදාළ තැනින් කන්ස්ට්‍රක්ටර් එකට කෝල් කරන තැනදී මෙන්න මේකට අදාළ අගය දෙන්න ඕනේ. එතකොට තමයි අපිට වැඩේ කරගන්න පුළුවන් මේ කන්ස්ට්‍රක්ටර් එක. ඔක තමයි කන්ස්ට්‍රක්ටර් එක. අපි දන්නවා මොකක් හරි දෙයක් ප්‍රෝග්‍රෑම් එක රන් කරනකොට ඉස්සලාම වැඩ කරන්නේ කන්ස්ට්‍රක්ටර් එක කියලා. මේන් මෙතනට යන්න කලින්. හරි. ඊට පස්සේ destructor constructor destructor මොකක්ද මේ destructor කියලා කියන්නේ? destructor එක කියලා කියන්නේ constructor වගේ එකක්. හැබැයි constructor එක නෙමෙයි. හොඳට මේක තේරුම් ගන්න. constructor destructor පටලවා ගන්න එපා. හරි. මේක special member function එක. මේකත් අර වගේම constructor එක වගේම special member function එක. ඒකෙත් තියෙන්නේ same name as class. ඒකෙත් තියෙන්නේ class name එකෙන්මයි. constructor එක වගේමයි. ඔන්න දැන් වෙනස් වෙන තැනට ආවා. destructor එක සහ constructor එක වෙනස් වෙන තැන. අපි constructor එක හදනකොට මුකුත් මුලින් symbol එකක් දැම්මේ නැහැ. හැබැයි destructor එක හදනකොට මුලින් අපි දානවා මෙන්න මේ symbol එක. අර එක ඉලක්කමට එහා පැත්තේ තියෙන keyboard එකේ එක ඉලක්කමට වම් පැත්තේ තියෙන key එක තමයි මේක තියෙන්නේ. ඒ වගේම මෙන්න මේක දාලා ඊට පස්සේ අපි class name එකෙන් තමයි දාන්නේ. මේකේ argument pass කරන්න බෑ. ඔන්න වැඩේ. ආගියුමන්ට් පාස් කරන්න බෑ කියලා කියන්නේ පැරාමීටර්ස් නැහැ. අපිට මුකුත් දෙයක් මේකට එළියට දෙන්න බෑ. ඒ වගේම no return value. කන්ස්ට්‍රක්ටර් එක වගේම මේකේ return එකකුත් නැහැ. දැන් ඕවර්ලෝඩ් කරන්න ආගියුමන්ට් පාස් කරන්න බෑනේ. ආගියුමන්ට් පාස් කරන්න බෑ කියන්නේ පැරාමීටර්ස් නැහැ. අපි method overloading ගැන Java වලදී මෙතනත් අපි ඉස්සරහ කතා කරනවා. Java වලදී method overload කරන්න පාවිච්චි කරේ. method එකක් overload කරනවා කියලා කියන්නේ එකම ක්ලාස් එකේ එකම නමින් හැදිච්ච මෙතඩ් දෙකක් කොහොමද එකට වැඩ කරවන්නේ කියලා. එකට වැඩ කරවන්න කරන්නේ පැරාමීටර්ස් වෙනස් කරනවා. එකක පැරාමීටර් නැතුව ලියනවා අනික පැරාමීටර්ස් දාලා ලියනවා. ඔන්න ඔය වගේ දෙයක්. දැන් මෙන්න මේක ගත්තොත් එහෙනම් මේක නිකන් හරියටම බැලුවොත් මෙන්න මේ කන්ස්ට්‍රක්ටර් එකේ තියෙන දේ මේක ඕවර්ලෝඩ් කළා වගේ. මේ උදාහරණ දෙක එකට බලන්නකො මේක කෝඩ් එකේ තියෙන්නේ කියලා මේ දෙක. ඒ කියන්නේ ඩිෆාල්ට් කන්ස්ට්‍රක්ටර් පැරාමීටර් කන්ස්ට්‍රක්ටර් කියන එක විනාඩියකට ඔළුවෙන් අයින් කළා මේ දෙක එකට තියෙන්නේ කියලා කිව්වොත් එම ඇත්තටම මෙතන තියෙන්නේ
ඔය කියන්න ඕවර්ලෝඩ් කරා වගේ දෙයක්. මේ එකම නමින්න මෙතන තියෙන්නේ. මේ කන්ස්ට්‍රක්ටර් කියන කොළුවෙන් අයින් කරන්න. අන්න ඒ වගේ දේවල් කරන්න බෑ. හේතුව තමයි no argument. ආගියුමන්ට් නැහැ කියලා කියන්නේ අපිට පැරාමීටර්ස් දාන්න බෑ කියන එක. ඒකට cannot be overloaded. overload කරන්න බෑ. අන්න එහෙම තියෙන එකට අපි කියනවා destructor කියලා. මේක ස්පෙෂල් member function එකක්. class name එකකින් හදිච්ච මෙන්න මේ symbol එක පාවිච්චි කරන්න. ඒ වගේම කිසිම විදියකින් value එක return කරන්නත් බැරි, parameter එකක් හදන්නත් බැරි, overload කරන්න බැරි. ඒ අදාළ ස්පෙෂල් member function එකට අපි කියනවා destructor කියලා. ඊට පස්සේ කියලා තියෙනවා involved before system precamps object memory uses reusing memory for new object. මේක බලමු අපි example එකක් කරනකොට මම මේක පැහැදිලි කරලා කියන්නම්. හරි. යම් ඉස්සරහට. ඔන්න තියෙනවා හොඳ example එකක් මේක පැහැදිලි කරගන්න. හරි. ඉස්සලාම include iostream අපි සාමාන්‍යයෙන් ලියන code එකේ විදිහට using namespace std ඊට පස්සේ අපි පස්සේ තමයි main function එක call කරන්නේ. හරි මේන් ෆන්ක්ෂන් එක කෝල් කරන්න ඉස්සෙල්ලා අපි ටෙස්ට් කියලා ක්ලාස් එකක් හදලා තියෙනවා. හරි මේක ඇස්සේ බලන්න මොනවද තියෙන්නේ කියලා. public කියලා අපේ තියෙන access modifier එක ඇස්සේ ලියලා තියෙනවා test කියලා එකක්. හරි test කියන එක ලිව්වා නම් මෙතන මොකක්ද ඇත්තටම construct එක කියලා පේනවනේ. මොකද class name එකකින් හැදිලා තියෙන්නේ. ඒ වගේම මේකේ return value එකක් නැහැ. ඒ වගේ දේවල් තියෙනවනේ. එතකොට මේක constructor එක. ඊට පස්සේ ඒකේ cout එක දාලා තියෙනවා constructor involved. ඊට පස්සේ අර symbol එක දාලා test. මේක destructor. හරි. නැත්තම් ඉතින් destructor එක මේක class name එකෙන් හදලා තියෙනවා symbol එකක් තියෙනවා මේක destructor එකක් තේරුම් ගන්න පුළුවන්. දැන් ඔන්න class එක වැහුවා. මෙන්න මෙච්චරයි class එක. දැන් main function එකට යන්න ඉස්සෙල්ලා object එකක් හදලා තියෙනවා test obj1 කියලා. හරි. object එකක් හදලා int main දැන් main function එක ඇස්සේ call කරලා දිනවා cout main කියලා දාලා beginning ඊට පස්සේ line එකක් end කරලා තව object එකක් හදලා test obj2 කියලා ඊට පස්සේ ඒකේ cout එකේ int block begin end line එකක් දීලා ඒ කියන්නේ තව line එකක් break කරලා test obj3 තව object එකක් හදලා int block ends ආයෙ end line එකක් දීලා line එක break කරලා main ends කියලා දීලා මේක නතර කරලා තියෙනවා. හරි දැන් කොහොමද මේක රන් වෙන්නේ නැත්තේ? රන් වෙනකොට ඔන්න අපි දැන් construct එක සහ destruct එකේ තියෙන වෙනස ඔන්න දැන් පැහැදිලි වීගෙන යනවා මේක රන් වෙනකොට. ඔන්න බලන්න හොඳට. හොඳට අහගන්න මේ කියන කතාව ගොඩක් වැදගත් දෙයක් වෙයි මේක. නැත්තම් මේක පටලවා ගත්තොත් පැටලුනාම තමයි. හරි output එක බලමු. ඉස්සල්ලාම මේ ටික ඔක්කොම මෙව්වලා අපි යනවානේ main function එකට. object එකක් හදනවා. test obj1 කියලා. ඉස්සල්ලාම මේක හදන්න ඉස්සල්ලා main function එකට යන්න ඉස්සල්ලා කොහෙටද යන්නේ? construct එක බලනවා කොහෙද තියෙන්නේ කියලා. program එක පටන් ගන්න construct එක තියලා බලන්න construct එකට ගියා. constructor involved කියලා print වුණා ඉස්සල්ලාම. හරි වැඩේ හරි දැන්. ඊළඟට ගියා object එකක් හදලා තියෙනවද කියලා බැලුවා. object එකක් හදලා තියෙනවා. ඒ object එක අතර තියෙන value එක අපි බැලුවා. value එක මොකද්ද? main begin. මෙන්න මේ test obj කියන එක මෙතන මැදට එන්න ඕනේ. මේ int main කියන එක උඩට එන්න ඕනේ. ඒක වැරදීමක් වෙලා තියෙන එක හදාගන්න. ඔයගොල්ලෝ කෝඩ් එක ලියනකොට cout main begin. දැන් මේක ආවා. ආයෙ line එකක් end වුණා. ඊළඟට කොහෙටද යන්නේ ආයෙ? ආයෙ object එකක් හදනවා නම් object එක හදන වෙලාවේදී පරස් ගාලා ring ගන්නනේ. මොකද object හදන වෙලාවේදී වැඩ කරන්නේ construct එක අපි කියලා තියෙනවානේ. ආයෙ යනවා construct එක ගාවට. construct එක ගාවට ගිහලා තියෙන construct එකේ value එක ආයෙ print කරනවා. constructor involved. ඊළඟට ආයෙ object එක ඇස්සේ තියෙන දේකට යනවා. object එක ඇස්සේ මොකක්ද තියෙන්නේ? int block begin. ඒකත් print කරා. හරි. එතනට ගියන් කෝඩ් එක ගියා දැන්. හරි. දැන් ඊට පස්සේ ආයෙ object එක test obj3 ආයෙ object එක කියලා. object එක ආපු ගමන් කොහටද යන්නේ? constructor මතක් කරන object එකට. ගියා බලන්න constructor involved. ඒක ඇස්සේ තියෙන එක print කරා. ආයෙ පාරක් ආව object එක ඇස්සේ තියෙන මොනවද value බලන්න int block ends. එතෙන්ට ආවා. දැන් වැඩේ හරි. දැන් මෙතනින් object එක ඉවරයි. object එකක් ඉවර වෙච්ච තැනින් තමයි destruct එක run වෙන්න පටන් ගන්නේ. තියෙන object ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ තමයි අපි පටන් ගන්න destruct එක run කරන්නේ. දැන් බලන්න ඊළඟට දැන් මෙතනින් int block ends කියන එකෙන් ඉවර වුණා. දැන් object ටික ඔක්කොම තව object තිබ්බා නම් ඒවා ඔක්කොම constructor එකට ගියා object එකට call කරා constructor එකට ගියා object එකට call කරා හැම දිගින් දිගට යනවා.
දැන් කන්ස්ට්‍රක්ටර් එක ඉවරයි. දැන් යන්න කෙලින්ම අපේ ඩීස්ට්‍රක්ටර් එකට. ඩීස්ට්‍රක්ටර් එකට ගියාට පස්සේ වෙන වැඩේ තමයි මෙතන ඩීස්ට්‍රක්ටර් එකට ආවා. ඩීස්ට්‍රක්ටර් එකේ තියෙන වැලියු එක print කරා. ඩීස්ට්‍රක්ටර් involved. මේ තියෙන එක. ඒක රන් කරලා ඉවරලා ඊළඟට යනවා පල්ලට main ends ඔක්කොම ඉවරයි. දැන් අර ඔබ්ජෙක්ට් එකකින් පස්සේ ඔබ්ජෙක්ට් එක ඔක්කොම ඉවරනාට පස්සේ තමයි එතෙන්ට යන්නේ. ඩීස්ට්‍රක්ටර් එකට ගිහිල්ලා ඊට පස්සේ main ends ඒකේ අදාළ අවසාන තියෙන එකත් print කරලා ප්‍රෝග්‍රෑම් එක ඉවර කරා main ends කියලා. මේ අපිට කන්සෝල් එකේ පේන ටික. main ends ගාවට නිකන් කන්සෝල් එකේ පේනවා. ඊළඟටත් මේක ඉවර වුණාට පස්සෙත් ඩීස්ට්‍රක්ටර් එක දෙපාරක් කෝල් වෙනවා. ඒක අපිට පේන්නේ නැහැ. ඒක ඇතුලේ වෙන දෙයක්, කර්නල් එකේ වෙන දෙයක් තමයි ඒක. ඒක ඩීස්ට්‍රක්ටර් involved. ඩීස්ට්‍රක්ටර් involved කියලා දෙපාරක් යනවා. ඒ කියන්නේ මෙතන ඩීස්ට්‍රක්ටර් involved කියලා නැතුව වෙන මොකක් හරි cout එකේ දීලා තිබ්බනම් ඒ දේ print වෙනවා. ඒ කියන්නේ ඩීස්ට්‍රක්ටර් එකකින් වෙන්නේ යන්නේ ඒ දේ. ඒතකොට ඩීස්ට්‍රක්ටර් එකේ වෙන දේ හොඳට පැහැදිලි කරගන්න ඔබ්ජෙක්ට් එක ඔක්කොම රන් වුණාට පස්සේ තමයි ඩීස්ට්‍රක්ටර් එක වැඩ කරන්නේ. ඩීස්ට්‍රක්ටර් එක වැඩ කරලා ඊට පස්සේ main ends කියලා සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරගන්න. ඔක තමයි එතකොට ඩීස්ට්‍රක්ටර් එකේ කතාව. එතකොට දැන් මෙන්න මේ involved before system reclaims object memory කියලා කියන්නේ අන්නේ ඒ දේ used in reuse in memory for new objects. object එක ඉවර වුණාට පස්සේ ඒ වගේම object එක ඉවරලා ඒ සම්බන්ධ ප්‍රෝග්‍රෑම් එක ඉවර වුණාට පස්සේ දෙපාරක් කෝල් වෙන එක තමයි ඔය කියලා තියෙන මේ අවසාන දෙකේ. හරි. මම හිතනවා මේක පැහැදිලි වෙන්න ඇති කියලා මෙන්න මේ ඩීස්ට්‍රක්ටර් එකේ කතාව. ආයෙ පැහැදිලි නැත්තම් කරන්න තියෙන හොඳම දේ තමයි වීඩියෝ එක උඩින් පෝස්ට් කරා ආයෙ පාර ඩීස්ට්‍රක්ටර් පටන් ගන්න තරට වීඩියෝ එක ගෙනහැල්ලා ආයෙ එතන ඉඳන් බලන්න යන්න ඉස්සරහට. එතකොට දෙපාරක් තුන් පාරක් බලන්න මේ කියන කතාව හරියටම තේරෙනවා ඔයගොල්ලන්ට. ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට අපි යමු පොයින්ටර්ස් ගැන කතා කරමු. පොයින්ටර්ස් කිව්වම බලක් කට්ටිය කියන වැඩේ අම්මෝ හරි අමාරුයි කියලා. ඇත්තටම පොයින්ටර්ස් එකම අමාරු දෙයක් නෙමෙයි. මේක හරියට තියරි එක පැහැදිලි කරගන්න ඕන. පොයින්ටර්ස් කියන්නේ මොකක්ද? pointers කියලා කියන්නේ memory location which hold the address for of another memory location. නැත්නම් variable. ඔන්න C pointer int y equal 10 int star p p equal and bound නොම දෙයක් තියෙනවා. ඔන්නම දෙයටයක් තියෙනවා. හරිද? දැන් බලමු මොකද්ද මේ වෙන්නේ කියලා. හරි. අපි වා කියලා හදනවා variable එකක් 10යි කියලා. හරිද? ඒ variable එක තමයි මෙතන තියෙන්නේ. variable එකේ value එක ඇතුළට දාලා තියෙනවා. මේකට variable එකක් හදපු ගමන් අපි යෝක කතා කරා Java වලත් ඒ වගේම C++ වලත් අපි යෝක කතා කරලා තියෙනවා. variable එකක් හැදෙන්නේ memory allocation එකක් එක්ක. කොහේ හරි RAM එකේ memory එකක් තියාගෙන තමයි ඔය variable එකක් හදලා දාන්නේ. එතකොට එතනට address එකක් තියෙනවා. මේ තියෙන්නේ මේ වා කියන එකේ නැත්නම් 10 කියන එකේ අගේ memory address එක OX7FFF5ED9HC46 ඔන්නම තියෙනවා. මේ memory address එකේ code එක මෙතන තියෙනවා. මෙන්න මේ address එකේ තමයි මේ variable එකේ ඉන්නේ කියලා දැන් මෙතන මේ කියලා තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. එතකොට int star p කියලා දාපු ගමන් වෙන්නේ value එකට call කරන්නේ. නිකම් p දැම්මම නම් මෙතනදී ඒ කියන්නේ නිකම් point එකක් විදිහට call කරා නම් එම නිකම් point එකේදී වෙන්නේ දැන් p කියලා මෙතන දීලා තියෙන memory address එකනේ මේ ඉස්සරහ එක්කෙනාගේ memory address එක මෙතනින් දෙනවා ඒ කියන්නේ next එක්කෙනාගේ ඊළඟට තියෙන්න ඉන්න එක්කෙනාගේ memory address එක තමයි දෙන්නේ ඒ කියන්නේ මෙයාගේ address එක මෙතන තියෙන්නේ අන්නේ දේ තමයි එතකොට star p ඒ කියන්නේ p කියලා තියෙන්නේ star p දුන්නේ ගම ඒ කියන්නේ ඒ අදාළ ඇඩ්‍රස් එකට තරුවක් දාලා දුන්නාට පස්සේ වැලියු එක යනවා නිකන් p කියලා දුන්නොත් එමේ ඇඩ්‍රස් එක print වෙනවා ආයෙ පැහැදිලි කරගන්න අපි දැන් මේ අපේ පොයින්ට් එකක් මෙතන හදලා තියෙනවා මේ පොයින්ට් එක කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක් අපි මෙමරි ඇඩ්‍රස් එකකට නමක් දෙනවා ඒ නම දුන්නාට පස්සේ නිකන් p කියලා cout එකක් දුන්නොත් එමේ අපිට දෙන්නේ මෙමරි ඇඩ්‍රස් එක මෙන්න මේ ඇඩ්‍රස් එක star p කියලා දුන්නොත් එමේ වෙන්නේ ඒකේ value එක asterisk p value එක තමයි 10යි කියලා. එතකොට මේ යටින් දාලා තියෙන තරුවයි p සමානයි 10යි. ඒක තමයි ඒ දීලා තියෙන්නේ. ඒ වගේම මෙතන යටින් කියලා තියෙනවා p is a pointer that store the address of variable var. හරි. var කියන variable එකට දාපු ඒකේ address එක තමයි p කියලා කියන්නේ. The data type of pointer p and
variable bar should match because an integer pointer can only hold the address of integer variable. ඒ කියන්නේ දැන් මේ integer variable එක තමයි මේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් p කියලා දුන්න අපි address එකක් ඉස්සෙල්ලා. ඒ address එකේ අදාළ value එක අපිට හොයන්න ඕන නම් ඒ address එකේ තියෙන්නේ මොකක්ද අගය කියලා හොයන්න ඕන නම් එහෙම කරන්න තියෙන්නේ. මේ අපි ලියපු point එකට තරුවක් දාලා print කරන එක. int නම් int හරි string හරි මොකක් හරි අපි දෙන data type එකත් එක්ක ඒක දෙන්න ඕන. int තරුව p නැත්නම් asterisk p. එහෙම දුන්නාට පස්සේ අදාළ එකේ value එක අපිට print කරලා පෙන්නනවා. ඒ වගේම අපිට මේ variable එක තියෙනවානේ. මේ variable එක වා කියන එකට ඉස්සෙල්ලා and කියන එක දැම්මොත් එම and වා කියලා දුන්නොත් එම ඒකෙදි print කරලා පෙන්නන්නේ ආයෙ පාරක් මේ address එක. ඒක තමයි මේ p equal and වා කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ අපිට මේ address එක දැනගන්න ඕන නම් මේ variable එක මාර්ගයෙන් ඒකට කරන්න තියෙන්නේ and වා. ඒ වගේම point එක මාර්ගයෙන් අපිට මේකේ value එක හොයන්න දෙනවා නම් තරුව p දානවා. ඒ කියන්නේ තරුවක් දානවා point name එකට ඉස්සරහින්. ඔක තමයි වෙන්නේ. මේක ආයෙ පාරක් මේකත් තේරෙන්නේ නැත්නම් කරන්න තියෙන වැඩේ අරකමයි. පොඩ්ඩක් පස්සට ගියා මේක ආයෙ පාරක් දෙතුන් පාරක් අහන්න. ඒකට ආට තේරෙනවා මේක. මේකෙන් example එකක් අපි දැන් බලමු. මේ තියෙන්නේ example එක. මේක තියෙනවා include IO stream include කියලා දීලා ඊට පස්සේ අපි int main ඇතුළට යනවා. int star asterisk ptr equal new int. ඒ කියන්නේ අපි ptr එක අර්ධක ගත්තා. ඊට පස්සේ cout ptr. ptr කියන්නේ මොකද්ද? point එක නිකන් කෝල් කරොත් එමෙ වෙන්නේ අපි දන්නවනේ memory address එක කියලා. ඒක අපිට මෙතන ඇවිල්ලා දෙනවා මේ memory address එක. ඒ වගේම star ptr තරුවයි ptr කියලා දිලා value එකක් අපිට දෙන්න පුළුවන්. value එක දෙනවා 4යි කියලා. ඊට පස්සේ තරුවයි ptr දුන්නාට පස්සේ වෙන වැඩේ 4 අපිට print කරලා පෙන්නනවා. ඊළඟ line එකේ. අපිට දැන් delete ptr දුන්නාට පස්සේ අපි point එකේ තියෙන value එක අයින් කරලා ගන්නවා. එතකොට එකකින් මේ කියලා තියෙන එකයි clear pointer variable value. ඒක ඇස්සේ තියෙන point එකේ variable value එක අයින් කරනවා. 4 කියලා අපි දුන්න එක අයින් කරගන්නවා මේ වෙලාවට. ඊළඟට cout කරනවා clear pointer after value. එතකොට after value එක දීලා ඉවරලා තරුවයි ptr දුන්නාට පස්සේ දැන් මොකක් හරි අගයක් තියෙන්න ඕනේ. එතකොට අපිට දෙන්නේ මේක ඇතුලේ memory allocation එක. නැත්තම් memory address එකේ තියෙන නිකන් value එකක්. මේක අපි දීපු value එකක් නෙමෙයි. ඒක computer memory එකෙන් දෙන value එකක් තමයි එතන තියෙන්නේ. ඒක නිකන් system එකෙන් දෙන එක. system එකෙන් කියන්නේ අපේ hardware වලින් දෙන එකක් තමයි මෙතන තියෙන්නේ. RAM එකෙන් දෙන එකක්. ඊළඟට ඒ delete කරාට පස්සේ මුකුත් value එකක් නැහැ. නිකන් අපිට අගයක් දෙනවා. වා 4-5 පාරක් අගේවල් දීලා ඉවරලා ඊට පස්සේ කොයි වෙලාවෙත් මෙන්න මේක delete කරලා අවසානට මුකුත් නැති තැන තරුවයි ptr කියලා දුන්නොත් එම ඒ අදාළ මේ ඉලක්කම් ටික ඔක්කොම එක වගේ එකක් තමයි දෙන්නේ. ඊළඟට මේක දීලා ඉවරලා ආයෙ පාරක් අපි ptr එක බලනවා මොකද්ද කියලා. ptr බැලුවට පස්සේ මොකද්ද වෙන්නේ? ආයෙ අර ඉස්සෙල්ලා කියපු memory address එකෙන් මේක තියෙන්නේ කියලා පේනවා. ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ තරුවයි ptr වලට අපි අගයක් දෙනවා 45යි කියලා. 45යි කියලා දීලා cout එකක් දෙනවා. assign value after pointer value ඒක තරුවයි ptr කියලා අපි print කරලා වෙනවා. එතකොට assign value after pointer කියලා 45 කියලා එනවා. දැන් මෙතන මෙන්න මේ cout එකේ තියෙන වචන ටිකයි මෙතන cout එකේ තියෙන මෙතන එන වචන ටිකයි වෙනස්. මේකත් වෙනස්. ඒව ගැන හිතන්න එපා. ඒ තියෙන්නේ වර්ග දෙකකින්. මම මේක අරන් හදලා තියෙන්නේ කෝඩ් එක තැනකින් මේක output එක එක තැනකින් මේ අරන් තියෙන්නේ. එතකොට ඒකයි ඔතන තියෙන ප්‍රශ්නේ. ඒක ගැන වැඩි හිතන්න එපා. මේ මෙන්න මේ ටික තමයි මෙතන ඇත්තටම print වෙන්න ඕනේ. මම හිතනවා දැන් මේ පොයින්ට් එක ගැන කතියපු කතාව තේරෙන්නේ නැති කියලා මේක ඉතා සංකීර්ණව හිතන්න එපා. පොඩ්ඩිය සරලව තේරුම් ගන්න. එතකොට මේක ඉච්චර ලොකු දෙයක් නෙමෙයි. මේ තියෙන්නේ මෙතන තියෙන destructor සහ constructor වලට තව උදාහරණයක්. එකක් පොඩ්ඩක් බලන්න ආයෙ පාරක්. class A කියලා class එකක් තියෙනවා. ඒකේ public එක ASCII A කියලා constructor කියලා A හදලා තියෙනවා. ඒ කියන්නේ constructor එක මෙතන cout කරනවා constructor කියලා. ඒ වගේ destructor එක හදලා තියෙනවා cout කරනවා destructor කියලා. void add කියලා ඉවරලා අපි function එකක් හදලා තිනවා int x equal to cout x කියලා. ඊට පස්සේ අපි int main එක අස්සෙන් object එකක් හදනවා. object එකක් හදපු ගමන් මොකක්ද වෙන්නේ? object එක හදන වෙලාවෙම කෙලින්ම යනවා ඉතින් ආයි constructor එක හොයාගෙන object එක. කිසිම ආත්මීය බැඳීමක් තියෙන නේද දෙන්න අතර. එහෙම ගිහලා constructor එකේ තියෙන value එක අපි print කරගන්න ඉස්සලාම constructor කියලා. ඊට පස්සේ මේ object එක අස්සෙන් අපි call කරනවා මෙතෙන්දී destruct එක. අන්න ඊටම වැදගත් දෙයක්. construct එක ඒ කියන්නේ object එකට destruct එක call කරාට පස්සේ destruct එක ඇතුලේ තියෙන value එක අපිට print කරලා ගන්නත් පුළුවන්. ඔකත් එක method එකක්. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඒකත් හරි සරල දෙයක්. බේස් දෙයක්. ඒ වගේම හරි ලස්සන දෙයක්. හරි. ඊළඟට
අපිට වැදගත් වෙන දෙයක් තමයි access specifies නැත්නම් access modifiers කියලා අපි කියන්නේ ඔන්නවට. සාමාන්‍යයෙන් අපි Java වලදී කතා කර access modifiers ගැන ඒකේ තියෙනවා private protected public default කියලාම තියෙනවා කියලා කතා කරා අපි. ඒ වගේම C++ වල කියන වෙනසක් නෑ ඒකෙත් තියෙනවා. මොකක්ද මේවා තියෙන දේවල්? ඇත්තටම access modifiers ඕනේ මොකක් හරි අපි හදන value එක variable එක හරි මොකේ හරි තැනක ඒකේ security එක ප්‍රදාන කරගන්න. security එක තියාගන්න තමයි හදන්නේ. ගොඩක් කෙනෙක්ට access කරන්න පුළුවන් එකේ security එක අඩුයි. අඩුම කෙනෙක්ට access කරන්න පුළුවන් එකේ security එක වැඩි. ඒක private කියන එක අනිවාර්යෙන්ම දැන් මේ class concept එකෙන් මම ගොඩාක් කතා කරන්නේ නැහැ. ඔයගොල්ලෝ ඒ concept ටික object කියන හැම හොඳට ඒක බලා ගන්න ඕනේ යන්න කෙලින්ම අර Java view series එකට ඒකේ තියෙන සම්පූර්ණයෙන්ම ඔය කියන දේවල් ටික. එතකොට දැන් මෙතන private කියන එක. private කියන එක call කරන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් එකම දේ තමයි තමන්ගේ class එකේ විතරයි private කියන එක වැඩ කරන්නේ. private is එක අපේ class එකේ same class එකේ විතරයි වැඩ කරන්නේ. එතකොට class student කියලා දීලා private කියලා දුන්නොත් මේ class එකේ විතරයි ඒක වැඩ කරන්නේ. වෙන class එකකටවත් මුකුත් කරන්න බෑ. derived class කියලා කියන්නේ අපේ child class එක. කියන්නේ inherit වෙලා ඉවරලා හදිච්ච class එකකට තමයි derived class එක කියලා කියන්නේ. ඒ කියන්නේ parent class එකකින් හදිච්ච එක තමයි derived class එක. ඒ වගේම outside the class ඒ කියන්නේ class එකෙන් එළිය තියෙන එකට තමයි outside the class කියලා කියන්නේ. ඒතකොට private එක access කරන්න පුළුවන් එයාගේ class එකේ ඒවට විතරයි. වෙන කොහෙටවත් access කරන්න බෑ. ඊට protected කියන එක තමන්ගේ class එකේ access කරන්නත් පුළුවන්. ඒ වගේම derived class එක නැත්තම් තමන් inherit කරලා හදපු අනිත් class වල හදන්න පුළුවන්. එළියේ තියෙන මොන class එකකට වැඩ කරන්නේ නැහැ ඒක. ඒ වගේම public එක ඔය හැම දැනකටම වැඩ කරනවා. ඕක තමයි උතන තියෙන නීතිය. private එක කෙලින්ම තමන් class එකට විතරයි. protected එක තමන් class එකටයි තමන් inherit කරලා හදපු class වලටයි පුළුවන්. ඒ වගේම public එක ඕනම කෙනෙක්ට පුළුවන්. එහෙම මතක තියාගන්න. එතකොට ඒක අවුලක් වෙන්නේ නැහැ. ඊළඟට encapsulation. ඔන්න class and object ගැන කතා කරා. අපි දැන් තව වැදගත් concept එකකට යනවා. double look එකට තියෙන. ඒක තමයි encapsulation. encapsulation කියන වචනයම ගත්තුවට පස්සේ තේරෙන දෙයක් තමයි ඒක ගත්තාම හැම දෙයක්ම එක යුනිට් එකකට එකතු කරලා තියෙනවා. capsule එක කියලා කියන්නේ මොකද්ද? අපි බොන capsule එකේ තියෙන්නේ ගොඩක් දේවල් වල content එකක්. ඒ කියන්නේ ලොකු තියෙන අමුද්‍රව්‍ය ගොඩක් content එකක් එක තැනකට දාලා ඉවරලා. අන්න ඒ වගේ එකක් තමයි මේ encapsulation කියලා කියන්නේ. ඒ කියන්නේ wrapping up data and function into a single unit. අපි ගත්ත data function ටික ඔක්කොම එකට එකතු කරලා ඒ single unit එකට දාගන්නවා. දැන් නෙල්ලි ගෙඩියක් අස්සේ වගේ. නෙල්ලි ගෙඩියකට වගේ දාගන්නවා. එක දේවල් තියෙනවා එතකොට. මේක ඇඩ්වාන්ටේජ් එක තමයි. එතකොට මේක තමයි encapsulation කියලා කියන්නේ. මේක ඇඩ්වාන්ටේජස් තමයි. එතකොට resisting access to its internal data. ඒ කියන්නේ එකපාරට access කරන්න බෑ internal data වලට. මේක තියෙනවා අපිට තියන්න පුළුවන් security එක. ඇත්තටම encapsulation එකකින් වෙන එක දෙයක් තමයි අපේ variable වලට security එකක් හදලා දෙනවා. අපි මේ ගැන ගොඩක් කතා කරලා තියෙන Java double OP වල encapsulation part එකේදී ඒ වගේම මෙතනදී අපි පොඩ්ඩක් කතා කරමු වෙන පැත්තකින් මේක. අරකට බලන්න මේකත් බලන්න. එතකොට දෙපැත්තකින් ගොඩක් ලොකු පරාසයකට මේ ගැන තේරුම් ගන්න පුළුවන්. easy maintenance. ඒ කියන්නේ මේක තව ගොඩක් maintain කරන්න පුළුවන්. මේ දෙන්නේ encapsulation වලට පොඩි උදාහරණයක්. ඒ කියන්නේ අපේ හැම detail එකක්ම අපි ගයක් හදනවා කියලා කිව්වොත් එම ඒ ගෙයි හැම detail එකක්ම මේ සමස්ත ගේ අපි හිතමුකෝ මේ හැම detail එකක්ම අපි පෙන්වන්නේ නැහැ. අපි ටිකයි පෙන්වන්නේ. security එක පැත්තකින් security එකක්. ඒක තමයි encapsulation වල තියෙන ප්‍රධාන දෙයක්. ඔන්න encapsulation වලට අපි උදාහරණයක් බලමු දැන් මෙතන. මේ තියෙන එහෙම එකක්. student කියලා class එකක් තියෙනවා. ඒකේ private කියලා තියෙනවා int pass key කියලා. ඊට පස්සේ public එක ASCII void read pass key කියලා method එකක් හදලා තියෙනවා. මේ class එක ASCII හදලා ඉඳන් අපි scope resolution එක මෙතන පාවිච්චි කරලා නැහැ. නිකන් class එක ASCII හදලා තියෙන්නේ void read pass key equal 12233. දැන් pass key එක දෙනවා. ඊළඟට ඒ pass key එක දීලා ඒ method එක හදනවා. ඒක function එක හදනවා. ඊළඟට void view pass key කියලා දීලා return කරනවා එතනින්. pass key එක. හරිනේ. දැන් void main වලට ඇවිල්ලා student s dot pass key කියලා අපි අගයක් දෙනවා දැන් 23 33 කියලා. මොකද වෙන්නේ? දැන් ඔන්න හරි ලස්සන දෙයක් මෙතන වෙන්නේ.
හරිද? හොඳට මේක තේරුම් ගන්න. මෙතන පාස් කීයක් අපි දීලා දෙනවා මෙතනින්. ඒ පබ්ලික් එක අස්සේ දීපුවනේ. මේ ප්‍රයිවට් එක අස්සේ පාස් කී එකක් තියෙනවා. INT පාස් කී කියන. මේ පාස් කී එක ප්‍රයිවට්. එතකොට පාස් කී එක ප්‍රයිවට් කියලා කිව්ව ගමන් මොකද්ද වෙන්නේ? ඒක වෙන කෙනෙක්ට ඇක්සස් කරන්න බෑ. මේ සිකියුරිටි එකක් හදලා තියෙන්නේ පාස් කී එක. ගොඩක් වැදගත් යන්නේ සේෆ් එක අංකයක් වගේ. එහෙම හිතන්න. දැන් අපි පාස් කී එකට අගයක් දීලා තියෙනවා 12233යි කියලා. 12233. එතකොට මේකේ අපි අගයක් ආය පරක් මාරු කරන්න හදනවා 2333 කියලා. මොකද වෙන්නේ? වැඩේ කරන්න බෑ. වේරියබල් එකක් අගයක් මාරු කරන්න පුළුවන් වුණාට වේරියබල් එක එහෙම දෙයක් වුණාම මෙතන ප්‍රයිවට් එකත් එක්ක ඒ ප්‍රශ්නේ එන්නේ. ඒක error can not be accessed. එකපාරට access කරන්න බෑ. මොකද මේක ප්‍රයිවට්. ප්‍රයිවට් නිසා මේකට මුකුත් කරන්න බෑ අපිට. මේ පාස් කී මෙතන දීලා තියෙන එක මෙතනින් මකලා වෙනස් කරගන්න වෙනම දෙයක්. මෙතන මේ උඩින් ප්‍රයිවට් කියන එකට වෙන කොහෙන්වත් ඔබ්ජෙක්ට් හදලා ඉවරලා වෙනස් කරන්න බෑ. එන්කැප්සුලේෂන් වල තියෙන අන්නේ දෙකක් ඒක. ඊළඟට s.read pass key කියලා දුන්නාට පස්සේ මේක රන් වෙලා ඉවරලා මේක වැඩ කරනවා. ඒ වගේම cout එක දෙන්න පුළුවන් s.view pass key කියලා. එතකොට මෙන්න මේක රිටර්න් කරලා ඉවරලා අපිට pass key එක බලා ගන්න පුළුවන්. හැබැයි මේවෙන් වෙනස් කරන්න බෑ ඔබ්ජෙක්ට් හදලා. එතකොට මේ අටින් කියලා තියෙන දෙකයි because both data members and function members are included in a single class. This support encapsulation. මේකෙන්දී එක විදිහකට නෙමෙයි තියෙන්නේ. මේ එක යුනිට් එක ඇස්සේ තියෙනවා ෆන්ක්ෂන් ටිකක්. ඒ වගේම data members තියෙනවා, data තියෙනවා මේවා. ඒ වගේම variable තියෙනවා. අන්න වගේ ගොඩක් එකට content එකක් මෙතන හදලා තියෙනවා. ඔන්නක තමයි එතකොට encapsulation කියලා අපි කියන්නේ. මේ උදාහරණෙත් එක තේරුම් ගන්න. ඊළඟට යනවා abstraction. ඊළඟට අපි තියෙන concept එක. abstraction කියලා කියන්නේ අපේ system එකේ තියෙන complexity. ඒ කියන්නේ අපේ implementation එක. අපේ coding වල තියෙන complexity එක. නැත්නම් සංකීර්ණතාව හංගන එක. hiding data හංගන එක තමයි අතරම abstraction එකේ කරන්නේ. hiding complexity by hiding unnecessary details. ඒ කියන්නේ අනවශ්‍ය අත්‍යවශ්‍ය දේවල් විතරයි වෙන්නන්නේ. අත්‍යවශ්‍ය නොවන දේවල් අපිට මේ abstraction හරහා පෙන්වන්නේ නැහැ. ඒකේ තියෙන උදාහරණ වල ඒකේ තියෙන වාසි තමයි advantages restrict කියන්නේ implementation එක complexity එක අයින් කරනවා. ඒ කියන්නේ අපේ implementation එකේ තියෙන සංකීර්ණතාව අපිට hide කරනවා. ඒ කියන්නේ අයින් කරලා පෙන්වන්නේ. ඒ වගේම simple interface සරල interface තමයි අපිට පෙන්වන්නේ. interface කියලා කියන්නේ අපි මේ හදන user interface නෙමෙයි. ඉතින් එහාට අපි ගිහින් කතා කරලා තියෙනවනේ interface ගැන ඔය Java වල interface කියලා වෙනම જાතියක් කර. අන්න ඒවැ complexity එක කියන්නේ simple එක තමයි තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් තමයි එතකොට මේකේ තියෙන advantages. මේ තියන්නේ abstraction වල පෙන්වන්න පුළුවන් රූප සටහනකින් ඇත්තටම ගියේ මෙහෙම තිබ්බට අපි පෙන්වන්නේ මෙන්න මෙහෙම වගේ. ඇත්ත හැම ඩීටේල් එකක්ම පෙන්වන්නේ නැහැ. ඩීටේල්ස් ඔක්කොම තියාගන්න නැතුව අපේ අත්‍යවශ්‍ය කියන්නේ අත්‍යවශ්‍ය ටික විතරක් පෙන්නලා අනිත් දේවල් හංගලා දානවා. ඒක තමයි abstraction එකේ වෙන්නේ. ඒ වගේම abstract class cannot be used to instant object. ඒ කියන්නේ abstract class එකකින් object හදන්න බෑ කියලා අපි කතා කරලා තියෙනවා Java වල. මෙතනදි තේරුම තමයි concept එක වෙනස් වෙන්නේ නැහැ. concept එක එකමයි. programming language එක විතරයි වෙනස් වෙන්නේ. එතකොට Java වලදී අපි abstract වලට පාවිච්චි කරා abstract කියන keyword එකම. ඒ වගේ මෙතනදී C++ වලදී පාවිච්චි කරන keyword එක virtual. virtual keyword එක තමයි පාවිච්චි කරන්නේ. virtual is keyword abstract method. මේ තියෙන මෙතන PO abstract method එකක් හදලා තියෙන්නේ virtual double get volume equal 0. මේ තියෙන්නේ හදලා තියෙන්නේ එතකොට ඇත්තටම abstraction variable. sorry abstraction variable එක නෙවෙයි abstraction method එකක් හදලා තියෙන්නේ මෙතන. Once an abstract method is created inside the class, that class becomes an abstract class. මොකක් හරි method එකක් class එකක් අස්සේ abstract වුණේ ගමන් සම්පූර්ණ class එකම abstract වෙනවා කියලා අපි කියලා තියෙනවා. ඒක මේක ගැන ගොඩාක් අපි පැහැදිලි කරලා දෙනවා Java වලදී. ඒක අනිවාර්යෙන් බලලා ඉන්න. එතකොට මේකේ තියෙන concept එකේ තියෙන value එක, ඒකේ තියෙන depth එක ගොඩාක්ම පැහැදිලි කරගන්න පුළුවන්. මේක අපිට 100% කියන්නේ ගොඩාක් deep එකෙන් මේක කතා කරන්න බෑ. ඊටලා ගොඩාක් ලොකු දේවල් අපිට ඉස්සරහට කතා කරන්න දෙනවා. අපි මේ summarize කරගෙන තමයි ඉස්සරහට යන්නේ. හරි. හරි inheritance.
අපි ඉන්හෙරිටන්ස් ගැන කතා කරලා තියෙනවා අර වීඩියෝ වල. අපි මෙතනදි කතා කරමු ආයෙ පාරක්. parents child relationship එක තමයි අපි ඉන්හෙරිටන්ස් කියලා කියන්නේ. ඉන්හෙරිටන්ස් වෙන්න අපිට parent class එකක් සහ child class එකක් තියෙන්න ඕනේ. අපි හිතමු මෙහෙම දෙයක්. එක උදාහරණයක් මම කියන්නම් ඔයගලන්ට. ඉස්සරහට Nokia 1100 කියලා ෆෝන් එකක් ආවනේ. 2009 වල මුල කාලේ තිබ්බා ඒක. එතකොට 1100 එකේ එහෙම තියෙනකොට මෑත කාලේ ඉන්න Nokia Android system එකක් එක්ක යනවා. ඒ එදා 1100 එකේ තිබිච්ච ෆන්ක්ෂන් ඒක අස්සේ තිබිච්ච දේවල් ටික ඩෙවලොප් වෙලා නෙවෙයි දැන් අද දින එක හැදලා තියෙන්නේ. අද තියෙන ෆෝන් එකේ තියෙන්නේ ඒකින් ඇවිල්ලා තියෙන ඩෙවලොප්මන්ට් එක. එතකොට එහෙම ඩෙවලොප්මන්ට් එකක් අරගෙන එනකොට අනාගතයේ කවදාද යූස් කරන්න පුළුවන් විදිහට හදන්න එක. අර ඉස්සලාම හදපු එක. එහෙම එනකොට දැන් වෙන දේ තමයි 1100 එකේ තියෙනනේ මෙහෙම දේවල් ටික. ඒ කියන්නේ ඒකේ ෆන්ක්ෂන් ටිකක් තියෙනවා. මොනවද ෆන්ක්ෂන්? කෝල් ගන්න පුළුවන්. ඒ වගේම SMS ගන්න පුළුවන්. ඔන්නම දේවල් ටිකක් තිබ්බනේ. දැන් අද අලුත් තියෙන ෆෝන් එකෙත් කෝල් ගන්න පුළුවන්, SMS ගන්න පුළුවන්. ඊට අමතරව තව වෙන වෙන ෆැසිලිටිස් ටිකක් මේකට ඇවිල්ලා තියෙනවා. අර parent class එකේ තිබිච්ච කෝල් ගන්න පුළුවන්, SMS ගන්න පුළුවන් තියෙන ෆන්ක්ෂන් ටික ඇවිල්ලා තියෙන්නේ අලුත් ෆෝන් එකට අර පරණ එකේ. ඒක ඩිවලොප් වෙවි ආවා වුණාට ඒක එතනින් ඇවිල්ලා තියෙනවා. ඒතර අන්න ඒ වගේ අපි කියනවා අර 1100 එතකොට parent එකක් කියලා. අර අලුතින් තියෙන Nokia device එක අපි කියනවා child එක කියලා. නැත්තම් අරක base class එක නැත්තම් අරක derive class එක නැත්තම් super class එක sub class එක එහෙම ගන්නත් පුළුවන්. එහෙම ගත්තට පස්සේ මේ base class එකේ තියෙන දේවල් ටික ඔක්කොම අපි inherit කරාට පස්සේ වෙන වැඩේ තමයි මේක inherit කරපු ගමන් ඒ අදාළ ලක්ෂණ ටික ඔක්කොම child class එකට එනවා. ඊට අමතරව යාගේ features ටික අලුතෙන් එන features ටික මේ වෙනම දාන්න පුළුවන්. ඒක තමයි මෙතන මේ feature A B C කියලා අරගෙන ඉවරලා ඒකම DU class එකකට ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම D කියලා යාගේ ෆන්ක්ෂන් ටික දාලා තියෙනවා. ඔක තමයි ඉන්හෙරිටන්ස් වල තියෙන concept එක. අපි මේවා ගැන ගොඩාක් හොඳ ලස්සනට කතා කරලා තියෙනවා. මේක තමයි concept එක. මම සරලවම මේ කිව්වේ. ඒකෝර මේ concept එක අස්සේ දැන් තියෙන උදාහරණයක් බලමු. class base. මොන public කියලා දෙනවා void show. see out කරනවා show method base class inline එක. ඊට පස්සේ class deroot එක ගන්නවා. deroot එක public base. අන්න හරි. ඔන්න දැන් බලන්න. අපි Java වලදී මොකක් හරි class එකක් inherit කරන්න පාවිච්චි කරා extends කියලා keyword එක. class deroot extends class base එක. එහෙම ගන්නෙ. Java වලදී හැබැයි C++ වලදී කරන්නේ මෙන්න මේ colon එකක් තියලා ගන්නෙ. class deroot ඒ කියන්නේ අලුතෙන් හදපු class එක කොහොමද extend කරන්නේ class base එකෙන්. base එකෙන් ගන්නවා නම් එහෙම එක දාන්නේ public base කියලා. හොඳට බලා ගන්න එක. හොඳට මතක තියාගන්න මේ colon එක තියලා public base කියලා තමයි ගන්නෙ. ඊට පස්සේ මේක අස්සෙත් තියෙනවා අර උඩ තියෙන එකේ method එකක් void display show display deroot class කියලා තියලා ඊට පස්සේ void main එකට දීලා deroot d කියලා ඒවල object එකක් හදලා d.display කියලා ඒවල හදනවා. ඔන්නමනේ තියෙන්නේ. දැන් බලමු මේක run වෙන්නේ කොහොමද කියලා. d.deroot d ඊට පස්සේ d.display. දැන් බලන්න display කියන එක කොහෙද තියෙන්නේ කියලා. මෙන්න යනවා. void display මෙතෙන්ට ගියා. display කියන එක මෙතනනේ තියෙන්නේ. මෙතෙන්ට ගියාට පස්සේ මේක run වෙනවා. මේක run වුණාට මේක inherit වෙලා තියෙනවා. එහෙනම් parents ගේ තියෙන ලක්ෂණ ටික ඔක්කොම මෙතෙන්ට එන්න ඕනේ. ඉස්සෙල්ලාම parents ගේ ලක්ෂණ ටික අපි print කරගන්නවා. මොකද්ද parents ගේ ලක්ෂණ මෙතන දීලා තියෙන්නේ? show method base class. ඒක මෙතන print කරලා තියෙනවා show method base class කියලා. ඊට පස්සේ තමයි අපි අපේ deroot class එක නැත්තම් child class එකේ තියෙන print කරගන්නේ. display deroot class. ඒක තමයි මෙතන print කරලා තියෙන්නේ. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. මේක එහෙම ලොකු තියරි එකක් නෑ. මේක ගැන අපි ගොඩාක් කතා කරලා තියෙනවා අර වීඩියෝ එකේ ඉන්හෙරිටන්ස් වල. මේක ගොඩක් මේක බලලා ඉවරලා මේක පැහැදිලි මදි වගේ නම් ඒකත් බලන්න. එතකොට ඔයාලට ගොඩාම පැහැදිලි වෙයි. නැත්තම් මේක පෝස්ට් කර පොඩ බලන්න යවේවා. ඔයාලට මේ කියපු දේවල් සමහර විදිහට තියෙනවා. මේක නැවත පැහැදිලි කරන්න ගියාම වෙන්නේ අපතරම වීඩියෝ එක පොඩ්ඩක් දිග්ගට ගැස්සෙනවා. ඒකත් ප්‍රශ්නයක් ඔයගලන්ට. ඒ වගේම මේකේ තියෙන අනිත් දේ තමයි ඉතින් මේක එකම දේ දිගින් දිගට කියනකොට ඒක ටිකක් බෝරින් වෙනවා. ඒකින්ද පොඩ්ඩක් වීඩියෝ එක තේරෙනවා අඩුයි වගේ නම් ඔයගලන්ට පොඩ්ඩක් පෝස්ට් කරලා බලන්න. අර වීඩියෝ ටික අනිවාර්යෙන් බලලා ඇවිල්ලා නම් මේක බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳටම තේරෙනවා. ඒක අනිවාර්යෙන් එහෙමයි. රෙකමන්ඩ් කරන්න අන්න ඒ විදිහට ඇවිල්ලා මේක කරගන්න කියලා. එතකොට තමයි ගොඩක්ම මේක
ඵලදායි වෙන්නේ. හරි. ඊළඟ concept එක. අපි අවසාන concept එක polymorphism. What is the polymorphism? polymorphism කියලා කියන්නේ මේක ක්ලාස් එකක් තියෙන අමුතුම දෙයක්. ඒ කියන්නේ ඉන්හෙරිටන්ස් වල තියෙන වෙනස්ම දේ තමයි polymorphism. polymorphism වර්ග දෙකකට විදිහට වැඩ කරන්න පුළුවන්. එකක් static. ඒ කියන්නේ compile time එකේ compile වෙන වෙලාව වැඩ කරන එක. ඒ වගේම dynamic run time එකේ වැඩ කරන එක. මේකේ තියෙනවා function overloading, operator overloading කියලා static පැත්තේ. ඒ වගේම dynamic පැත්තේ virtual function කියලා තියෙනවා. හරි බලමුකෝ අපි මොනවද කියලා. static compile time polymorphism. ස්ථිතික. ඒ කියන්නේ නිකම්ම තියෙන මුකුත්ම ඩයිනමික් වෙන්නේ නැහැ. නික මොහොතින් මොහොත වෙනස් වෙන එකක් නෙමෙයි static. Static polymorphism is also called as early binding. ඉස්සලා තමයි මේකේ bind එක වෙන්නේ. bind කරන එක වෙන්නේ ඉස්සලා. memory allocation only at compile time. මේකේ memory allocation වෙන්නේ අපි compile කරන වෙලාවේදී ඒක run කරන වෙලාවෙ තමයි වෙන්නේ. ඒ කියන්නේ compile කරන වෙලාවෙ. run කරන වෙලාවෙ compile කරන වෙලාවෙ තමයි ඒක වෙන්නේ. මේකේ තියෙන concept දෙක. අපි මේක කතා කරලා තියෙනවා method overloading, method overriding. මේක ගැන කතා කරලා තියෙනවා අතන. function overloading තමයි මෙතන වලට කියන්නේ අපි method overloading, method overriding තමයි මේවා කතා කරලා තියෙනවා Java වලදී. මේ දෙකම තමයි මෙතනත් යන්නේ. ඔන්න බලන්න overload කරනවා කියන්නේ මොකද්ද? overload කරනවා කියලා කියන්නේ අපි මොනවා හරි method එකක් හදලා තියෙනවා මොකක් හරි නමකින්. ඒ නමින්ම method දෙකක් අපි හදනවා. void add කියන method එකක් අපි හදනවා කියනවා. දැන් දෙක තියෙන්නේ. මෙතන void add කියලා මේකම දීලා ඉවරලා මේක වරහන් නිකන් ඔහම තියලා ඒ වගේම void add කියලා මෙතන දීලා ඒ වරහන් මෙහෙම දිනවා. මේ වගේ මොනවා හරි අපි ලියලා දානවා. මේක compile කරොත් එහෙම කරන වැඩේ compile පිස්සුනට නම් compile දන්නේ මේක call කරන්න ඕනද මේක call කරන්න ඕනද කියලා. ඔන්න ඔය ප්‍රශ්නට උත්තරයක් විදිහට අපි overloading එහෙම තියෙන එකකුත් වැඩ කරන විදිහට හදාගන්න එකකට අපි දානවා පැරාමීටර් දාලා දානවා අනිකට පැරාමීටර්ස් නැතුව දානවා. එතකොට අපිට අදාළ දේ විතරක් print කරගන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට මෙන්න මේකට විතරක් ඒ කියන්නේ පැරාමීටර් නැතුව කෝල් කරොත් එම මේකට යනවා. පැරාමීටර්ත් එක්ක කෝල් කරොත් එම මේකට එනවා. ඒ අදාළ ෆන්ක්ෂන් ටික කෝල් කරලා ගන්න පුළුවන්. අපි අන්න එකට කියනවා method overloading කියලා. දැන් මෙතන main function එක තියෙනවා. මේක ASCII sum su දැන් ඔන්න object එකක් හදුවා su.add කියලා දුන්නාට පස්සේ මෙන්න මේකට ඇවිල්ලා කෝල් වෙනවා. එතකොට print වෙනවා 12 කියන එක. මේ ඇවිල්ලා තියෙන output එක. ඒ වගේම su.add කියලා මේකට පැරාමීටර් දෙකක් දාලා ඉවල දුන්නොත් එහෙනම් මෙතෙන්ට අවිලා කෝල් වෙන්නේ. එතකොට 13 දන 14 ඇවිල්ලා ඊට පස්සේ ඒකට එකතු වෙලා ඉවරලා 27යි කියලා මෙතන print වෙනවා. ඔන්න ඔක තමයි මෙතන downloading වල තියෙන කතාව. හරි සරල දෙයක්. ආයි කියන්නම ඕන අපි එකම නමින් method දෙකක් හදලා ඉවරලා ඒ දෙක කොහෙද එක වැඩ කරවන්න ඕන නම් කරන්න තියෙන්නේ එකකට පැරාමීටර්ස් දානවා අනිකට පැරාමීටර්ස් නොදා ඉන්නවා. ඔක තමයි overload කරනවා කියන කතාවේ තියෙන්නේ. ඊට පස්සේ overloading වල තව පොඩ්ඩක් බලමු අපි. overloading වල තියෙන අනිත් දේ තමයි මේකේ base class එක public void show base class කියලා ගන්නවා. මේ class base එකක්. ඊට පස්සේ මේක inherit කරපු අවස්ථාවක්. ඊට පස්සේ මෙතනදී class derived public base public void show ඊට පස්සේ derived class එක දුන්නා. ඊට පස්සේ මෙතන මේ main function එකෙන් call කරනවා base ba. object එකක් හදුවා derived da. දැන් මෙතනින් හදුවා ba.show ba.show කියලා ගත්තොත් මෙතෙන්ට ගිහිල්ලා වැඩ කරනවා. මේ තියෙන overloading නෙමෙයි overriding අවස්ථාවක් මේ. එතන තියෙන මාතෘකාවේ වැරද්දක් තියෙන්නේ overriding කියලා කියන්නේ මෙහෙම දෙයක්. අපි inherit වෙලා තියෙන වෙලාවක ඇත්තටම වෙන වැඩේ තමයි අපි අපේ child class එකේ මොකක් හරි දෙයකට call කරාට පස්සේ වෙනවා parent class එකේ තියෙන දේවලුත් ඔක්කොම ඇවිල්ලා අපිට සිද්ධ කරලා දෙනවා. ඔක්කොම එනෝනේ. එහෙම වෙලාවක අපි හිතමු 1100 ෆෝන් එකේ කෝල් එකක් ගන්න තියෙන බටන් සිස්ටම් එකක්. ඒ වගේම අද තියෙන ෆෝන් එකේ තියෙන ටච් ස්ක්‍රීන් සිස්ටම් එකක්. මේ දෙක එකට මාරු කරගන්න ඕනේ. හැබැයි එකම කෝල් එක තමයි යන්නේ. ෆෝන් දෙකකින් ගත්තත් අපි කෝල් එක ගන්න කෙනාට යන්නේ එකම කෝල් එකක්. මොන ෆෝන් එකකින් ගත්තත්. ඒක ඒ විදිහට සිද්ධ වෙන්න ඕනේ. හැබැයි කරන මෙතඩ් එක වෙනස් කරගන්න ඕනේ. ඒක කරන්න තමයි මේ overriding කියන දේ සිද්ධ කරන්නේ. ඒ කියන්නේ අපි අලුතෙන් ෆීචර්ස් වෙනස් කරන්නේ කොහොමද පරණේවත් එක්ක ගලපලා කියලා. ඒකට කරන්න තියෙන එකම දේ තමයි අපි මේ base class එකේ නැත්තම් parent class එකේ හදපු method එක child class එකේ call කරලා ඉවරලා ඊට පස්සේ child class එකට අදාළ වෙන system එක මෙතන ලියලා දෙනවා. එතකොට ඇත්තටම වෙන්නේ child class එකේ තියෙන එක තමයි run වෙන්නේ. ඕක තමයි overriding වල තියෙන කතාව.
මේ තියෙන overriding යන පොඩි විස්තරයක්. allow a subclass or child class to provide a specific implementation of a method that is already provided by one of its superclasses or parent class. ඒක තමයි කියන්නේ child class එකෙන් provide කරන specific implementation එක. අපි අලුතෙන් ලියන ඔය parent class එකෙන් ආපු දේ මෙන්න මේව තමයි අපි අලුතෙන් මේක කරන්න කියලා. එහෙම කරලා ඉවරලා මේක run කරාට පස්සේ අපි වැඩ කරන්න ඇත්තටම child class එකේ තියෙන දේ අපි එකට කියන overriding කියලා. බැරි වෙලා හරි අපිට ඕනි කියන්නකෝ පරණ දේ නැත්නම් parent class එකේ තියෙන දේ ආයෙ පරක් ගන්න එකට අපි call කරන system එකක් කතා කරලා දෙනවා Java නම් super keyword එක. ඔන්න වගේ දෙයක් තමයි එතනදි වෙන්නේ. ආයෙ පරක් මේ වීඩියෝ එකත් බලන්න ඒක ගොඩාක් පැහැදිලි කරලා මම කියා දුන්නා ඔක. ඒක තමයි උතන මම දැන් ආයෙ පරක් කිව්වේ. ඒ දෙයමයි. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ operator overloading. operator එක කොහොමද overload කරන්නේ? හරි. මෙහෙම දෙයක්. අපි මොනවා හරි දන්න ඔපරේටර් එකක් පොඩ්ඩක් අපිට වෙනස් කරගන්න ඕනේ. මොකක් හරි දෙයක් ඒක අලුතෙන් මොනවා හරි දෙයක් එකට ඇඩ් කරගන්න ඕනේ වගේ දෙයක් තමයි මේ ඕවර්ලෝඩ් කරනවා කියලා කියන ඔපරේටර් එක. ඒතකොට building data type int double extractor. අන්න ඒ වගේ මොනවා හරි data type අපිට තියෙන්න පුළුවන් මේ හදන්න යන ඔපරේටර් එකේ data types තියෙන. user defined data type. ඒ වගේම අපේ user defined කරන data type තියෙන්න ඕනේ. We can create a class after we can create a variable as class name. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මෙතන මේ example එකක් දෙලා තියෙනවා object is object කියලා object කියලා. operator data type එකේ විදිහට දෙන්න ඕන නම් ඒ object කියන එක නම් මෙතන උතරේ dash එකක් දාලා දෙනවා. ඒක තමයි කියලා තියෙන්නේ. Example class name variable name the mechanism of given such special mean to an operator is called operator overloading. Using plus minus operator to special thing user defined data types as with variable name. මොනකටද තියෙනවා. අපි මේක බලමු example එකත් එක්කම කොහොමද වෙන්නේ කියලා. තා පොඩ්ඩක් බලමු විස්තරات කියලා. ඔයාලට මොකද පැහැදිලි නැත්තම්. අපි මොකක් හරි operator එකක් වෙනස් කරන්න. වෙනස් කළා අපිට ඕනි විදිහට හදාගන්න එකක් තමයි මෙතන මේ operator overloading වලදී වෙන්නේ. එතකොට එහෙම කරනකොට මෙන්න මේ operators වලට මේ මුකුත් කරන්න බෑ. The following operators cannot be overloaded. මේවා overload කරන්න බෑ. එකක් තමයි මේ මෙන්න මේ over මේ member access class member access එකට මුකුත් කරන්න බෑ. scope resolution එකට මුකුත් කරන්න බෑ. size of කියනට මුකුත් කරන්න බෑ. conditional operators වලට මුකුත් කරන්න බෑ. assignment function subscription operators class member access operator මෙන්න මේ වගේට මුකුත් කරන්න බෑ අපිට. මේවෙන් බැහැර වෙන දේවල් වලට තමයි මොනවයි කරන්න පුළුවන්. එකතු කිරීම අඩු කිරීම වගේ එකක් අපි හිතමු operator එකක්. ඒවට අපිට මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් රූල් එකක් මෙතන තියෙනවා. කොහොමද රූල් එක? Only existing operator can be overloaded. අපි කලින් හදලා තියෙන operator එකක් විතරයි අපිට මේක overload කරන්න පුළුවන්. ඒ වගේම new operator cannot created. අලුතෙන් operators create කරලා මේ වැඩේ කරන්න බෑ. අලුතෙන් operator හදන්නත් බෑ. overload කරන්න. ඒක තමයි පළවෙනි රූල් එක. Second rule is the overloaded operator must have at least one operand of user defined type. ඒ කියන්නේ එක operator එකකට overload operator එකට තියෙන බලන් එක මොකක් හරි දෙයක්. එකතු කිරීමක්, අඩු කිරීමක්. අන්න ඒ වගේ එක දෙයක් තමයි user defined type එකක් විතර තියෙන්න පුළුවන්. ඒ වගේම we can not change basic meaning of operator. operator එකේ තියෙන basic meaning එක. අපි operator එක මොකටද පාවිච්චි කරන්නේ හිතන්නකො අපි හිතමු එකතු කිරීම operator එකක් කියලා. ඒක වැඩි කිරීමකට අපිට use කරන්න බෑ. අර එකතු කිරීම ඇතුළේ තියෙන මොකක් හරි වෙන මොකක් හරි සබ් කැටගරි එකක් දෙයක් තමයි අපිට පොඩ්ඩක් ස්පෙෂල් කරලා ගන්න පුළුවන්. ඒක වෙන විදිහකට චේන්ජ් කරන්න බෑ. ඒක තමයි ඔය කියන්නේ. ඒ වගේම overload operator follows the syntax rules of original operator. අපි අලුතෙන් හදපු overload operator එක ගැන අලුතෙන් හදපු එක නෙමෙයි අපි modify කරපු එක follow කරන්න ඕන අනිවාර්යෙන්ම original operator එකේ syntax එක. ඒක දෙන ක්‍රියාපටිපාටි ඔක්කොම අනුගමනය කරන්න කියලා කියන්නේ. Unity operator overloaded by member function take an exit arrangement and return no exiting value. Write function take one arrangement. කියන්නේ තේම දෙයක් ඒක unity operator එකක් overload කරද්දී තමයි member function එක ඒක ගන්නකොට ඒක return value එක පාවිච්චි කරන්න බෑ. අන්න ඒ වගේ දේවල් හින්දා මෙන්න මේ rule ටිකක් තියෙනවා operator එකක් overload කරන්න යනකොට operator එකක් අපි පොඩ්ඩක් වෙනස් කරලා පාවිච්චි කරනකොට ඔන්න තමයි තියෙන්නේ operator overloading කියලා කියන ඔන්න. ඊළඟට කරනවා dynamic polymorphism. dynamic කියලා කියන්නේ අපි run time එකේදී වෙන දේ. අපි පාවිච්චි කරන්න හදන වෙලාවෙත් තමයි මෙයා වැඩ කරන්නේ.
අපේ හරියට Facebook එක වගේ. දැන් Facebook හිතන්න Facebook කියන එක අපි නිවුස් ෆීඩ් එක තප්පරෙන් තප්පර වෙනස් වෙනවනේ. අන්න ඒ වගේ තමයි මේ අන්න ඒ වගේ දෙයක් තමයි මේ dynamic polymorphism. ඒකට අපි කියනවා called as late binding. ඒ වගේම memory allocation at runtime when we use dynamic memory allocated at runtime. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් එක වැඩ කරන්න පටන් ගන්නකොට ඒක වැඩ කරන්නේ ඇත්තටම පාවිච්චි කරන වෙලාවේදී runtime එකේ තමයි usage එක වෙන්නේ. ඊට පස්සේ virtual functions. virtual functions කියලා කියන්නේ මෙතෙන්දී මේම දෙයක් abstract වෙන function එකක්. abstraction එකක් තමයි මෙතනදී කියන්නේ. A class that contain pure virtual function is called as abstract class. ඒ කියන්නේ අපේ pure virtual function එකට කියනවා අපි abstract class එකක් කියලා. ඒ වගේම virtual void method name equal 0 එතින් තියෙන්නේ මේ abstract එකක් හදලා තියෙන්නේ. abstract එකට C++ වලදී පාවිච්චි කරන virtual method name එක කියලා ඒකේ නම දීලා තියෙනවා. method එකට නම void කියලා තියෙනවා. no function body function එකට body එකක් නෑ. අපි දන්නවා ඒක abstraction වලදී abstract එකට object හදන්න බෑ body එකක් නෑ කියලා දන්නවා. cannot create object of abstract class. ඒ කියන්නේ object එකක් හදන්න බෑ කියලා එතනදි කියන්නේ can create pointer variable. pointer variable හදන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. දැන් ඔය තියෙන pointer variable එක. ඔකත් විතර බලන්න. class base public void display. cout එක කරනවා base class එක. ඒ වගේම ඊළඟට ඒ class එකෙන් init කියලා alert එකක් හදනවා init කරලා deroot කියලා. ඒකේ void display එකේ තියෙනවා deroot class කියලා. ඒකෙන් init කියලා void main එකක් කරගෙන ඔන්න දැන් හදනවා point එකක්. ඔන්න උඩට බලන්න. base star p. ඒ වගේම base cc. කිසි ප්‍රශ්නයක් නැහැ. error එකක් එන්නේ නැහැ. හේතුව මේවා කිසිම දැනක තාම abstract class නෑ. abstract එකේ තිබ්බොත් තමයි මෙන්න මෙහෙම දේවල් හදන්න බැරි. ඔන්න base star p asterisk p. ඒ කියන්නේ අපි දැන් pointer variable එකක් හදලා උතන. base cc ප්‍රශ්නයක් නෑ. cc කියලා ගන්න අපි base class එකේ තියෙන එකක් මොකක් හරි එකක් ඒක දාගන්න. ඊට පස්සේ deroot b කියන එක කියන්නේ අපි deroot class එකට b කියලා object එකක් හදුවා. base එකට මෙතන cc කියලා දැම්මම කිසි ප්‍රශ්නයක් නැහැ. object එකක් හදන්න පුළුවන්. මේක කිසි ප්‍රශ්නයක් නැති නිසා තමයි එහෙම කියන්නේ. cc no error කියලා. ඊට පස්සේ deroot එකට b කියලා ගත්තා. ඒ deroot class එකක් හදුවා. p equal and b. ඔන්න b කියන එක අපි දෙනවා and b කියලා කියන්නේ එතකොට කෙලින්ම class එකේ මේ point වලදී කිව්වා and දැම්මොත් එහම අපි හදන object name එකත් එක්ක object name එකත් එක්ක ඒකෙන් call කරන්න අපි memory allocation address එකට කියලා. ඒක සමාන වෙන්නේ p ට. හරිනේ point එකට සමාන වෙනවා. p display කරන්න. හරි. දැන් p display කරොත් මොකද්ද වෙන්නේ? pointer variable එකෙන් display කරන්න ගිය ගමන් වෙන්නේ අපි යන්නේ කොහෙටද? p ඉන්නේ base class එකේ. base class එකට කෙලින්ම ගියා. base class එකේ මොකද්ද වෙන්නේ? base class කියලා තියෙනවා. අන්න ඒක print වෙනවා. ආයෙ කියන්නම් ඕන නම් මේ හදලා තියෙනවා class දෙකක් base එකකුයි deroot එකකුයි. ඊට පස්සේ අපි හදනවා main function එක ඇස්සේ pointer variable එකක් මෙහෙම base asterisk p කියලා. ඊට පස්සේ තව variable අපි තව object එකක් හදනවා base cc කියලා. ඒ කියන්නේ base එක ඇස්සේ තියෙන object එකක් විදිහට deroot b අපේ deroot class එකේ හදන object එකක් b කියලා. ඊට පස්සේ ඒ ගත්ත value එක අපි එකේ variable එකේ ඒ කියන්නේ ඒ b කියන එකේ memory address එක pass කරනවා p කියන එකට. pass කරලා ඉවරලා ඒක මොකක්ද කියලා ඒකේ තියෙන p එකේ තියෙන මොකක්ද function එක කියලා display කියන එකට call කරලා තියෙන්නේ මොකේද base class එකේනේ. base class එකට ගියා base class කියන එක print කරලා දුන්නා. මේකේ වෙන මොකක් හරි එකක් තිබ්බේ ඒ base class එක ඇස්සේ ඒක වෙලාවයි print වෙන්නේ. දැන් base class කියලා තියෙන ඒක print වෙනවා. කිසි ප්‍රශ්නයක් නැතුව මේක මෙහෙම වැඩ කරනවා. ඔක තමයි pointer variable එකේ කතාව. ඔන්න තමයි pointer variable එක වැඩ කරන්නේ. ඒ වගේම මෙන්න මේක බැලුවොත් එම මේකේ එක වැඩ කරන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා මෙතන. class base public virtual void display අන්න දැන් මේක abstract වෙලා. මේකේ object එකක් හදන්නත් බෑ. මේකේ කිසිම body එකක් තියෙන්නෙත් නැහැ. දැන් class deroot public base void display cout deroot class void main කියලා දැන් හදනවා pointer variable එකක්. ඒක ප්‍රශ්නයක් නැහැ හදන්න පුළුවන් එහෙම. base cc ඔන්න දැන් object එකක් හදලා දෙනවා. object එකක් හදුවොත් මොකක්ද වෙන්නේ? object එකක් වැඩ කරන්නේ නැහැ. හේතුව මේක pointer මේක
ඇබස්ට්‍රැක්ට් එකක් ඇබස්ට්‍රැක්ට් එකක් ඉඳ වැඩ කරන්නේ නැහැ. එතන ඉහට ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ නැතුව යනවා මේක මෙහෙම ඇදුවොත් එම. මේක මේ කමෙන්ට් එකක් විතර දාලා තියෙන එහෙම හදන්න බෑ කියලා වෙනවා. නැත්තම් අර සිද්ධාන්ත ටික ඔක්කොම වෙලා මෙතනින් ගිහිල්ලා ඉවරලා මේක වෙනවා. මෙතන ඇබස්ට්‍රැක්ට් එකක් නෙවෙයි තිබ්බනම් ඇබස්ට්‍රැක්ට් එකක් තියෙන ඉතින් මේක කිසිම දෙයක් කරන්න බෑ. එතනින් ඉහට මේක නතර වෙනවා. ඒක තමයි කියලා තියෙන්නේ. හරි. අපි අවසානට කතා කරනවා benefit of double OP මොනවද තියෙන මේකේ වාසි කියලා. මේක දින ප්‍රධාන වශයෙන් තමයි අපේ හදන කෝඩ් එක පොඩි පොඩි ඩෙවලොප්මන්ට් කරන හැමදාම ඉස්සරහට අරන් ගියා කියන්නේ අලුතෙන් එන ඩෙවලොප්මන්ට් වලට ඒක පාවිච්චි කරන්න පුළුවන් චේන්ජස් එක. ඒ වගේම එන්කැප්සුලේෂන් ඇබ්ස්ට්‍රැක්ෂන් වගේ දේවල් අපේ ඩෙවලොප් එකේ සීකෝ එක නැත්තම් ඒකේ ආරක්ෂාව සලසනවා. ඒ වගේම සොෆ්ට්වෙයාර් කම්ප්ලෙක්සිටි එක ගොඩක්ම ලීසි අපිට මැනේජ් කරන්න. ඔන්න වගේ දේවල් ඩබල් OP හින්දා අපිට තියෙනවා. ඔන්න ඔය තමයි අපිට කතා කරන්න තියෙන්නේ නැද්ද? මම හිතනවා අද කතා කරා ටිකක් දිග පාඩම. සම්පූර්ණ ඩබල් OP කන්සෙප්ට් එක සරලවම කතා කරා. ඒකේ සමර් එකක් විදිහට. සමර් එකක් විදිහට ඒක එතකොට අපිට ලින්ක් කරලා තියෙන්නේ මේ වීඩියෝ ටික මේ වීඩියෝ එක බලනත් එක්කම අර Java කුප්පි features එකේ අපි ඩබල් OP විදිහට කතා කරපු ඒ class object inheritance polymorphism abstraction encapsulation කියන ටික අනිවාර්යෙන් බලන්න. එහෙම බලලා ඉවරලා මේකත් බැලුවට පස්සේ ඔයගලන්ට හොඳ අයිඩියා එකක් එනවා කොහොමද මේක වැඩ කරන්නේ මේ concept එක මොකක්ද කියලා. මම හිතනවා මේ අද කියා දුන්න ටික ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහල comment section එකේ අනිවාර්යෙන් දාලා තියන්න. ඒ වගේම ඕගොල්ලෝ නොදන්න යාළුවෝ දැනගන්න මේ වීඩියෝ share කරන්න. තාමත් අපි channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම පහල තියෙන subscribe button එක ඔයගොල්ලෝ subscribe කරන්න. යහපැත්තේ තියෙන bell icon එක ගියොත් ඔයගොල්ලන්ට අපි වීඩියෝ එකක් දාපු ගමන් ගෙන ගන්නත් පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා. අපි ඊළඟට තුන්වෙනි වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු.